බොහොම ස්තුතියි අපි ඔබ හැම දිනාටම නැවතත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන ප්‍රධාන ශාලාවට සම්ප්‍රාප්ත වෙන ලෙස අපි ඉන්නේ path to recovery මේ තිබෙන අර්බුදයට විසඳුම් සොයා ගැනීමේ දෙවෙනි සැසිය සමගයි අපි පළවෙනි සැසියේදී අවස්ථාව ලබා දුන්නේ සමගි ජන බලවේගය සඳහා මම නැවතත් අපගේ කාමරයේ නීති රීති මතක් කරන්න කැමතියි අපි හැම කණ්ඩායමකටම පැයක කාලයක් ලබා දෙනවා ඉන් පැය භාගයක් ආසන්න වශයෙන් ඔවුන්ගේ වැඩසටහන ඉදිරිපත් කරන්නත් ඉතුරු පැය භාගයේදී ප්‍රශ්න විචාරාත්මක සහ ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා තව තේ විවේක දෙකක්ම තිබෙනවා ඒ නිසා ඔබට තේ ඕන තරම් ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා නැවතත් ප්‍රධාන ශාලාවට සම්ප්‍රාප්ත වෙන ලෙස ඒ වගේම අපි මීළඟට මෙම සිංගියුලාරිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපත් කිරීමෙන් පසුව 43 වන සේනාංකය සහ ජාතික ජන බලවේගයත් ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට සූදානම්. ඒ වගේම ඔබට පරිවර්තන සහාය අවශ්‍ය නම් මගේ වම් අත පැත්තේ තිබෙන සුදු පාට කවුළුවෙන් ඔබට පුළුවන් ඔබට දෙමළ ද්‍රවිඩ භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව සඳහා අවශ්‍ය පරිවර්තන සඳහා සහාය ලබා ගැනීම සඳහා මම හැම දිනකටම ඉතාමත්ම ගෞරවයෙන් නැවතත් ආරාධනා කරන්න කැමතියි අපගේ ප්‍රධාන ශාලාවට සම්ප්‍රාප්ත වෙන ලෙස අපිට තවත් අපි කාලය අතින් පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නේ ඉඳ මට කරුණාකර සහයෝගය ලබා දෙන්න කලට වේලාවට අනුව මේ වැඩසටහන කරගෙන යාම සඳහා හොඳයි මම මීළඟට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සිංගියුලාරිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික දැක්ම ඉදිරිපත් කිරීම සඳහා මංජු නිශ්ශංක මැතිතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මා ආරාධනා කර සිටිනවා. සුබ සන්ධ්‍යාවක් ඔබ සැම දෙනාටම අප මේ හමුව මීට වඩා රටේ යහපත් වාතාවරණයක් තිබෙන අවස්ථාවක් වුණා නම් මීට වඩා ඇත්තටම ගොඩක් වෙනස් විදිහට කතා කරන්න පුළුවන්. නමුත් අද අපි ඔක්කොම harsh reality එකට තමයි මුහුණ දෙමින් සිටින්නේ. ඒ වගේ තත්ත්වයක් ඇතුළත අපේ රටේ අනාගතය කොහොමද අපි පුරවැසියන් විදියට දේශපාලඥයන් විදියට විසඳ ගන්න ඕනේ කියන එක ගැන අපගේ අදහස් මේ වෙලාවේ ඔයගොල්ලොත් එක්ක අනුගත කරගෙන ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගන්න අවස්ථාව ලබා දීම පිළිබඳ අපගේ සංවිධායක මණ්ඩලයට ඇත්තටම මේ වෙලාවේ අපේ ස්තුතිය හිමි කරනවා. ඇත්තටම අද දවසේත් පහුගිය මාස ගණනාවක් පුරාවටමත් ලංකාවේ මේ වෙමින් පවතින දේ පිළිබඳව පිටේ ඉඳලා බැලුවොත් එහෙම අපිට කියන out of the box ඉඳලා බැලුවොත් එහෙම මට ඒක ඇත්තටම මේ අර the dead horse theory කියන න්‍යායත් එක්ක බොහොම ගලප ගන්න ලේසි වුණා. ඒ කියන්නේ අපි කතා කරනවා ඒ කියන්නේ දැන් අපේ අස්සයා මැරිලා. We have a dead horse. අපි කතා කරනවා අපි stronger whip එකක් ගමු. ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාව අපි ශක්තිමත් හදලා ගමු. අපි අපේ රයිඩර්ස්ලා මාරු කරමු. එහෙම නැත්නම් ඒ කියන්නේ අපේ දේශපාලන නායකත්වය මාරු කරමු. එහෙම නැත්නම් අපි විශේෂඥ කමිටු දාලා මේ යන පරිවර්තන ඒ කියන්නේ මේ සිස්ටම් චේන්ජ් එක කරමු. එහෙම නැත්නම් වැඩිපුර ෆන්ඩින් අවශ්‍ය කරන ආධාර අපේ රටේ අපේ තියෙන සිස්ටම් එකට ඇතුළත් කරලා මේක අපි වෙනස් කරගමු. එහෙම නැත්නම් අපි කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගමු. ඒක මේ දවස්වල බොහොම හැමතැනම කතා වෙන දෙයක්. එහෙම නැත්නම් අපි මේ ළඟදී මම හිතන්නේ ඔයගොල්ලෝ ටීවී එකේ දකින්න ඇති සමහර කැමති කෙනෙක් කිව්වා මේ ගෑස් නැතික ප්‍රශ්නයක් නෑ අපි දර වලින් ගන්න පුරුදු වෙමු කියලා. ඒ කියන්නේ අපි මුළු සිස්ටම් එකේම ස්ටෑන්ඩඩ් එක අපි ලෝ කරගමු කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔක්කොම හොඳයි. හැබැයි මේ ඔක්කොම කරන්න අපිට අස්සෙක් ඉන්න ඕනේ දුවන්න. අපේ අස්සයා මැරිලා. දැන් අපි කියන්නේ මේ රටේ ආර්ථිකය, කියන්නේ අපේ රටේ තියෙන ආර්ථික මොඩලය කියන මේ අස්සයා අද වෙනකොට මැරිලා වැටලා ඉන්නවා. එතකොට මේ අනිත්‍යව කොච්චර කතා කරත් අපි මේ කාමරේ ඉන්න මේ එලිෆන්ට් ගැන කතා කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ මැරිච්ච අස්සය ගැන කතා කරන්නේ නැතුව මම හිතන්නේ අපි මොනවා අනිත් කිසිම දෙයක් කරන්න හැදුවත් අපි දවසින් දවස මේ අපේ ඉන්න ප්‍රශ්නය තවදුරටත් ඉතාමත් දරුණු තත්යකට යාම පමණයි සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි මේ වැඩසටහන තුළ අපි සම්පූර්ණ අපේ අවධානය යොමු කරන්න හදන්නේ අපේ දැනට තියෙන මේ ලොකුම ප්‍රශ්නය අපි මුහුණ සිටින ඒ කියන්නේ මේ ආර්ථික අර්බුදය කොහොමද අපි විසඳ ගන්න ඕනේ කියලා. පවතින අර්බුදය ගැන මම හිතන්නේ මේ වැඩසටහන පටන් ගන්නකොටම අපගේ සහෝදර සහෝදරියන් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒ කියන්නේ ප්‍රශ්නේ මේ වෙනකොට හැමෝම දන්නවා. ඒ කියන්නේ නම්බර විදිහට ගත්තොත් එහෙම අපේ රිසර්ව්ස් මේ ඊයේ පෙරදා අපේ මුදල් ඇමතිතුමා කිව්වා මිලියන 50කට අඩු වෙලා තියෙනවා කියලා.
මේ වෙනකොටත් බල ශක්තිය සහ විදුලි අර්බුදයේ දැවැන්ත ලෙස මුළු රට පුරාම දකින්න පුළුවන්. ඒ වගේම ජූලි පළවෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම අපේ රට sovereign default එකට යාමට නියමිතයි. මොකද අපිට 1.1 බිලියන් මැචුරිටි එකක් එනවා. ඒක අපිට ගෙවන්න කිසිම ආකාරයක මේ වෙලාවේ අපිට කිසිම තැනක අපිට අරමුදල් නැහැ. ඒතකොට ඒ ඩිෆෝල්ට් එක අනිවාර්යෙන් එනවා. ඒකත් එක්ක අපි global debt capital market එකේ අපිව black list වෙනවා. ඒකත් වීමට නියමිතයි. ඉන්ෆ්ලේෂන් එක මාර්තු අන්තිම වෙනකොට 30%යි, අප්‍රේල් අන්තිම වෙනකොට 40%යි. ගොඩක් වෙලාවට මේ මාසේ අන්තිම වෙනකොට 60 70 වගේ යන්න පුළුවන්. ඒ වගේම ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක ගත්තොත් එimhe 120% වගේ යන්නත් පුළුවන්. මෙඩිසින් and essential foods අද වෙනකොටත් හැමතැනම ගියාම පැහැදිලිව පේන තියෙන දෙයක් විශේෂයෙන්ම බෙහෙත් මේ වෙනකොට මේක රජයේ හොස්පිටල්ස් වල පෞද්ගලික ආයතන වල හැමතැනම අත්‍යවශ්‍ය ආහාර සහ මෙඩිසින් ෂෝටේජස් අද වෙනකොට ඉතාමත් තදින්ම දකින්න පුළුවන්. මේකේ තත්ත්වය ඉතාමත් දරුණු වෙනවා ඊළඟ සති දෙක තුන ඇතුළත. මෙතනින් එහාට මේ විදියටම ගියොත් අපි කොතනටද යන්න පුළුවන්. මම හිතන්නේ ඒක ගොඩක් අය කතා කරන්න බයයි. මොකද රටේ මිනිස්සු බය වෙයි කියලා. නමුත් මම හිතන්නේ මට මේ දේ කතා කරන්න පුළුවන්. මොකද මම career politician කෙනෙක් නෙමෙයි. ඒකින්ද මට මේ bitter truth එක අනිවාර්යයෙන්ම මම හිතන්නේ මගේ අදහස් එක්ක අපේ කණ්ඩායම අදහස් මේ වෙලාවේ අපි ඔයගොල්ලොත් එක්ක කතා ඒ කියන්නේ මේක හුමාරු කරගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට කණ්ඩායමක් විදිහට එහෙම නැත්නම් පුරවැසියන් විදිහට මේක ලෑස්ති වෙන්න පුළුවන් වෙන්නේ. අපි මේ යන විදිහට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අපේ රට economic depression එකට යාමට නියමිතයි. ඉස්සල්ලාම අපේ මහා බැංකුවේ ඉඳලා අපේ මොනිටරි පොලිසි එක ගන්නා තීන්දුව తీරන සියලු දෙයක්ම හැමදාම ගත්තේ වැරදි වෙලාවට වැරදි තැනින්. අපි දැන් මොනිටරි පොලිසි එකට ගොඩාක් ටයිටනින් කරගෙන යනවා. ඒකත් එක්ක අපේ තියෙන වෙළඳපොළ කියන්නේ අපේ සිස්ටම් එක ඇතුලේ ඉඳලා අපේ තියෙන ආර්ථිකයට එන අර ප්‍රාග්ධනය එමෙ තාමත් දැඩි ලෙස අපි රිස්ට්‍රික්ට් කරගෙන ඉන්නවා. ඒකත් එක්ක මොකද්ද වෙන්න පුළුවන්? අත්ත වශයෙන්ම මේ යන විදිහත් එක්ක මිනිස්සුන්ට රටේ තියෙන මූල්‍ය පද්ධති පිළිබඳ විශ්වාසය නැති වෙලා අනිවාර්යයෙන්ම නෙමෙයි බැංක් රන් කියන සිටුේෂන් එකටත් යන්න පුළුවන්. ඒ අවස්ථාවට යන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? මිනිස්සු ගිහලා බැංකුව ඉස්සරහා ගිහලා හිට ගන්නවා තමන්ගේ තියෙන සල්ලි ඔක්කොම විත්ඩ්‍රෝ කරගන්න. ඒක වෙච්ච ගමන්ම බැංකු ටික අද වෙනකොට දැන් NPLs වල ඒ කියන්නේ non performing loans කියන එක 5% වගේ මට්ටමක තිබෙන්නේ. ඒක 15%කටත් වැඩි වෙලා ඊට පස්සේ සාමාන්‍ය මහ ජනතාවත් සල්ලි බැංකු වලින් විත්ඩ්‍රෝ කරන්න ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම ඉන්සෝල්වන්සි කියන තත්ත්වයට යනවා. රටේ බැංකු ටික වටන ගමන් අනිවාර්යෙන්ම ඒකත් එක්ක ස්ටොක් මාකට් එකේ ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැදිලා ඒකත් වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රටේ තියෙන බැංකු පද්ධතිය වටනවත් එක්කම ඒකට ඉතාමත් තදින් බැඳලා තියෙන රටේ ආර්ථිකය ගෙනියන ව්‍යාපාර වලට විශේෂයෙන්ම SME වලට ඒ කියන්නේ small and medium scale enterprise වලට ඒගොල්ලන්ගේ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට බැරි වීමත් සමග bankruptcies වලට අනිවාර්යයෙන් යන්න වෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම විරැකියාව අද වෙනකොට 5%ක 6ක කියලා මහ බැංකුව කියන විරැකියාව 15%කට 20කට වගේ යන්න පුළුවන්. මේ ඔක්කොම මේ අපි මේ අද මේ අත්දැකීමින් සිටින දේවල් වෙන ලෝකයේ වෙන තැන් වල වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ තත්ත්වයට තමයි ගිහිලා තින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2009 පටන් ගත්තාම ග්‍රීසියේ, ඒ වගේම 2005 ඉඳලා ගත්තොත් එහෙම ආජන්ටිනාවේ මේ විදිහට තමයි ගියේ. ඊට පස්සේ ඒකත් එක්ක අනිවාර්යයෙන්ම ස්ටැග්ෆ්ලේෂන් එක. ඒ කියන්නේ අපේ අන්එම්ප්ලොයිමන්ට් එක ගොඩක් වැඩි වෙලා, ඒකත් එක්ක ඉන්ෆ්ලේෂන් එකත් වැඩි වෙලා අපේ මුළු ඉකොනොමික ආර්ථිකයම තනිකර ස්ටැග්නේට් වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොගෙම අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඔබට මට අපිට මුදල් තියෙන පුද්ගලයෙක්ද මුදල් නැති පුද්ගලයෙක්ද කිසිම දෙයක් බලපාන්නේ නැහැ. මොකද රටේ නීතිය අනිවාර්යෙන් අවිනීතිය බවට පත් වෙනවා. මොකද මිනිස්සුන්ට තමන්ගේ ඊළඟ වේල් දෙක සරි කරගන්න තමන්ට ගත හැකි සියලුම දේවල් ගෙදර ළමයෙක් අඬනකොට අනිවාර්යෙන්ම ඒ දරුවාගේ දෙමාපියාට විශේෂයෙන්ම තාත්තට මවට සිද්ධ වෙනවා පාරට බහැලා නීතිය හෝ නීත්‍යානුකූලව හෝ නොවන විදිහට තමන්ට ගන්න පුළුවන් ඒ අවශ්‍ය ආහාර ටික හරිය නැත්නම් බෙහෙත් ද්‍රව්‍ය ටික රැස් කරගන්න. ඒතර ඒ තත්ත්වයක් යටදී අනිවාර්යෙන්ම සෝෂල් අන්රෙස්ට් එකක් ඒම වළක්වන්න බෑ. මේක තමයි ඇත්තටම අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. අපි මේ යන විදිහට ගියොත් අපි යන්න තියෙන දරුණුම අගාධය. ඉතින් මේ தත්ත්වය තේරුම් ගත්තොත් තමයි අපිට හරියටම අපි මේ කතා කරන විසඳුම් පිළිබඳ හරි අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇත්තට අපිට කොතනද වැරදුනේ? මම හිතන්නේ අපිට වැරදුන තැන තමයි මම ඉස්සලත් කිව්වා වගේ අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපේ ආර්ථිකය පිළිබඳ හරි අවබෝධයක් නැති මිනිසුන් කියන්නේ කොට්ටාසයක් විසින් දිගින් දිගටම අවුරුදු 70ක් තිස්සේ අපේ රට පාලනය කරපු එක. හැමදාම කරේ ඒ කියන්නේ අපි ඕනෙම රටකට දැවැන්ත ආර්ථිකයක් හදන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ලෝක වෙළඳපළත් එක්ක නැත්නම් ලෝකයේ ඇතිවෙන නා වෙළඳපළවල් එක්ක ආර්ථිකයන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් අවබෝධයක් තියෙන ප්‍රතිපත්තීන් සම්පාදනය වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අවුරුදු වසර 2000 ඉඳලා 2020 දක්වා පහුගිය අවුරුදු 20 ගත්තොත් එහෙම ලෝකයේ ආර්ථිකයන් සහ වෙළඳපළවල් ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනස් වුණා. අපි ගත්තොත් එහෙම ඩිජිටල්, මොබයිල්, එතකොට ෂෙයාර්ඩ් ඉකොනොමි, ෆින්ටෙක්, ඩිසෙන්ට්‍රලයිස්ඩ්, එතකොට ස්පේස් ඉකොනොමි එක, virtual realities, එතකොට content creation, ඒ වගේ ඉකොනොමි මේ ඔක්කොම මේ ට්‍රිලියන් ඩොලර් මාකට්ස්. මේ එක වෙළඳපළකටවත් ගැළපෙන විදිහට අපේ රටේ කිසිම ප්‍රතිපත්තියක් සම්පාදනය නැහැනේ.
අදටත් අපි ඒ කියන්නේ මේ 2019 අලුතෙන්ම ආව ආණ්ඩුව ගත්තොත් එහෙම ඒ ආණ්ඩුවෙත් පළවෙනිම පෝර්ට්ෆෝලියෝ එක වෙන් කරාම වෙන් කරේ මොනවද? ඒ කියන්නේ පිත්තල් කර්මාන්තයට මම කියන්නේ දේශීය කර්මාන්ත අනිවාර්යෙන් අපි ආරක්ෂා කරගත යුතුයි. නමුත් ඒකත් එක්කම අපි කියනවා නම් අපි ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත රාජ්‍යයක් හදනවා කියලා ලෝකයේ අලුතෙන් හැදෙන ආර්ථිකයන් ගැන අපිට හොඳ අවධානයක් තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන සියලුම පසුබිම, ඒකට අවශ්‍ය කරන ශ්‍රම බලකාය ඉඳලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැම දෙයක්ම අපි හදන්න ගන්න ඕනේ. ඔය කිසි දෙයක් හදන්න නැතුව දැන් 2000 වෙනකොට ලෝකයේ ආර්ථිකයේ මුල් ලෝකෙම ආර්ථිකය ගත්තොත් එimhe ට්‍රිලියන් 33යි. 2021 වෙනකොට ට්‍රිලියන් 95ට වැඩි වුණා. ඊළඟ අවුරුදු 5 ඇතුළත මේක ට්‍රිලියන් 127ක් වෙනවා. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 5 ඇතුළත අලුතෙන් ට්‍රිලියන 30ක් ලෝක ආර්ථිකයට එකතු වෙනවා. දැන් ඔය ට්‍රිලියන 30න් 0.0.01ක කොටසක්වත් එකතු කරගන්න අපේ රජයන් විදියට මොනවත් ප්‍රතිපත්ති අපි සම්පාදනය කරලා තියෙනවද? කිසිසේත්ම නැහැ. ඔන්න ඔය දෙක තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට වැරදුන තැන් අපිට තෝරගන්න බැරි වෙනවා. මොකද ඒක හරියට අපි තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රට හරි මාර්ගයට යොමු කරගන්න. එතකොට අපි මේ කරන්න යන, ඒ කියන්නේ අපි ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති තුලදී අපේ මම හිතන්නේ ගොඩක් ලේසි වෙයි අපේ රෝඩ් මැප් එකේ තියෙන, ඒ කියන්නේ මයිල්ස්ටෝන්ස් ටික අපි ඉස්සෙල්ලාම කතා කරගත්තොත් එහෙම. මේ වෙලාවේ අපිට ඇතිලා තියෙන මේ ඒ කියන්නේ කෙටි කාලින, මධ්‍ය කාලින හා දීර්ඝකාලීන ක්‍රයිසිස් එක්ක අපි මේ බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල දැන් අපි මේකෙන් පස්සේ මේ ස්ලයිඩ් එකෙන් පස්සේ කතා කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා ඉමීඩියට්ලි මේ රටේ නියම ඇති වෙමින් පවතින අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය වලට අවශ්‍ය කරන මේ කියන්නේ අපේ මාර්ජිනලයිස්ඩ් කමියුනිටිස් අපේ රටින් කියන වල්නරබල් කමියුනිටිස් වලට අනිවාර්යයෙන්ම මේ අත්‍යවශ්‍ය ආහාර සහ මෙඩිසින් ලබා ගන්න පුළුවන් වෙන ක්‍රියාපටිපාටියක් අනිවාර්යෙන් අපේ රට ඇතුළත මාස 3ක් ඇතුළත අපි හදන්න ඕනේ. ඒ වගේම පළවෙනි මාස 3 ඇතුළත රිෆයින්ඩ් ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ රටේ තියෙන බල ශක්තියට සහ අනෙකුත් කර්මාන්ත වලට අවශ්‍ය කරන ඩීසල් සහ පෙට්‍රල් වගේ දේවල් වල මාකට් එක අපි අනිවාර්යෙන් normalize කරගන්න ඕනේ. අපි මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල හරහා අපිට කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කරගන්න බලාපොරොත්තු වෙනවා. මාස 6ක් ඇතුළත crude intermediation, ඒ කියන්නේ බොරතෙල් වල ලංකාවේ තියෙන වෙළඳපළත් නියාමනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අවුරුද්දක් වෙනකොට අපේ තියෙන short term debts, ඒ කියන්නේ කෙටි කාලීන ණය සියල්ලක්ම වගේ රීස්ට්‍රක්චර් කරන්න අවශ්‍ය කරන සියලුම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් රීස්ට්‍රක්චර් කරනකොට මාස 6ක් අවම වශයෙන් යනවා. අවම වශයෙන්. ඒතර අවුරුද්දක් වගේ කාලයක් අනිවාර්යයෙන්ම ගත වෙනවා ඕනෑම විශේෂයෙන්ම ISB වගේ ඒවා රීස්ට්‍රක්චර් කරගන්න. ඊට වඩා කල් යනත් පුළුවන්. දැන් ආජන්ටිනා වගේ ගත්තොත් අවුරුදු 8ක් තිස්සේ තාමත් බිලියන 60ක ISBs රීස්ට්‍රක්චර් කරන්න බැරුව ඉන්නවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ තියෙන short term debts බිලියන 10ත් 15ත් අතර ප්‍රමාණයක් අවුරුද්දක් ඇතුළත අපිට රීස්ට්‍රක්චර් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අවුරුදු 3ක් ඇතුළත අපේ රිසර්ව්ස් ටික බිලියන 5ක් දක්වා අපි වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. මම මේ තැන් වලට එන හැටි ඊළඟ ස්ලයිඩ්ස් වලින් කියන්නම්. ඉස්සෙල්ලාම පොඩ්ඩක් දාලා අදහසක් දෙන්නයි මම මේ ටික මේ ස්ලයිඩ් එක ඇතුළේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඊට පස්සේ අවුරුදු 5ක් ඇතුළත අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් ඇතුළත අපේ තියෙන රිසර්ව්ස් බිලියන 5 දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 5ක් වෙනකොට අපේ තියෙන ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් උද්දමනය 105ට අඩු මට්ටමකට ගෙනල්ලා රිසර්ව්ස් බිල්ඩ් අප් එක අපි බිලියන 10 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 10ක් යනකොට අපේ රටේ ආර්ථිකය අද පවතින ආර්ථිකය වගේ දෙගුණයක් කරගෙන $150 බිලියන් GDP එකක් කරගෙන, ඒ වගේම අපේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අද වෙනකොට ජංක් රේටින් වල තියෙන එක අඩුම ගානේ BB තත්ත්වයට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපේ GDP growth එක 5ත් 8ත් අතර ප්‍රමාණය ඒ පරාසය ඇතුළත තියාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සෙල්ලා මම කිව්වා වගේ අපි මේ මුළු සාකච්ඡාව පුරාවටම අපේ අවධානය සම්පූර්ණයෙන් අපි යොමු කරන්නේ අපි ඉදිරිපත් කරන ආර්ථික විසඳුම්, කෙටි කාලින, මධ්‍ය කාලින සහ දීර්ඝ කාලින ආර්ථික විසඳුම් පිළිබඳ කතා කරන්න. මොකද මම හිතන්නේ අද රටේ මේ වෙලාවේ අපි අනිවාර්යෙන්ම කතා කළ යුතු සහ රටේ අවශ්‍යතාවෙන් අපිව තල්ලු කරන දේ තමයි මේ ආර්ථික විසඳුම් කතා කරන්න. ඒකෙන්ද අපි ඒ පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරමු. ඒතර කෙටි කාලින විසඳුම්. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ වෙලාවේ IMF එකට යන එක ඇත්තටම තමයි මේකට තියෙන හොඳම සොලියුෂන් එක කියලා. ඇත්තටම IMF එකට යන්න කියන ගැන අපිත් කතා කරා මීට අවුරුදු මාස 12කට වගේ කලින් ඉඳලම මාස 10කට 18කට වගේ කලින් ඉඳලා අපි දිගටම කතා කරා. නමුත් අපි ඔක්කොම දන්නවනේ මේ ආණ්ඩුවේ තියෙන අපි උද්දච්චකම කිව්වොත් එහෙම ඒ උද්දච්චකමත් එක්ක කිසිම අවස්ථාවක උන් ඒවට අහුම්කම් දෙන්න ලෑස්ති වුණේ නැහැ. නමුත් අද වෙනකොට IMF බේල්-අවුට් එකට ගිහිල්ලා අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න කිසිසේත්ම ගොඩ දාන්න බෑ. මම හිතන්නේ මෙතන ඉන්න මේ වෙලාවේ මේ ප්‍රෙසන්ට් කරන්න ඇවිල්ලා තියෙන හැම පක්ෂ සංවිධානයක්ම මම හිතන්නේ මේ මතයට එකඟ වෙයි. මොකද IMF එකෙන් වෙන්නේ ඇත්තටම රටක තියෙන ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක හදාගන්න අවශ්‍ය කරන කොටස් ටික හම්බ වෙනවා විතරයි. එතනින් එහාට රටේ ආර්ථිකයක් හදන්න කිසිම වෙලාවක
ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මැන්ඩේට් එක එහෙම දෙයක් නැහැ. රටක ආර්ථික හදන්න නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන් ඉන්නේ ඒගොල්ලන්ගේ මැන්ඩේට් එකේ තියෙන ඒ රටේ තියෙන ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක හදලා ඒගොල්ලන්ගේ තියෙන බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් එක හදාගන්න. ඒගොල්ලන්ගේ තියෙන ඩෙට් බර්ඩන් ඒ කියන්නේ ඩෙට් ක්‍රයිසිස් එක හදාගන්න. එතකොට ඔය IMF එකට ගිය රටවල් අතර අපිට අපේ IMF ගැන විතරක් අපි හිතන් හිටියොත් එහෙම අපිව අවසාන වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. උදාහරණ දෙකකින් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ආජන්ටිනාවේ 2001 ඇතිවෙච්ච ඒ ණය අර්බුදයත් එක්ක ඒගොල්ලෝ IMF එකට ගිහිල්ලා කොහොමද ඒගොල්ලෝ අසාර්ථක වුණේ? ඒ වගේම 2009 ග්‍රීසියේ ඇතිවෙච්ච ඒගොල්ලන්ගේත් ගෝලි ණය අර්බුදයත් එක්ක ඒගොල්ලෝ කොහොමද සාර්ථකව අසාර්ථක වුණේ? අද දක්වා තාමත් ඒ විෂස් සයිකල් එක ඇතුළේ ඒගොල්ලෝ කොහොමද කැරක ඉන්න කියන එක. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි ඒ කියන්නේ IMF ගැන විතරක්ම හිතාගෙන රට ඒ කියන්නේ රාජ්‍යයක් විදිහට අපි කොහොමද ශක්තිමත් ආර්ථිකයක් හදන්නේ නැත්තේ කියන මතේ ඉඳගෙන වැඩ කරොත් එimhe ওই තැන් දෙකෙන් තමයි අපිත් අනිවාර්යයෙන්ම නතර වීමට නියමිත. එතකොට අපි එහෙනම් අපි සිදු විය යුත්තේ මොකද්ද? මම හිතන්නේ හොඳම උදාහරණ තමයි 1991 ජනවාරි වෙනකොට ඉන්දියාව. ඔවුන්ගේ අතේ තිබුණෙත් රිසර්ව්ස් වල 1.2 බිලියන් මට මතක හැටියට 1991 ජනවාරි වෙනකොට ඒගොල්ලෝ තීරණයක් ගත්තා මේ වෙලාවේ ඒගොල්ලෝ IMF එකට යනවා කියලා. ගිහිල්ලා ඒ වෙලාවේ හිටපු මුදල් ඇමති මන්මෝහන් සිං මම හිතන්නේ විශේෂ කාර්යභාරයක් සිදු කරා. අවුරුදු 3ක් ඇතුළත ඉතාමත් අපි කියන ස්ට්‍රක්චර්ඩ් ප්ලෑන් එකක් රටට ඉදිරිපත් කරලා 94 වෙනකොට ඒගොල්ලන්ගේ ඩෙට් ක්‍රයිසිස් එකෙන් සහ ඒගොල්ලන්ගේ බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ක්‍රයිසිස් එකෙන් එළියට ඇවිල්ලා අවුරුදු 10ක වෙල් ස්ට්‍රක්චර්ඩ් නැෂනල් පොලිසි ප්ලෑන් එකක් හදලා 2000 වෙනකොට ඒගොල්ලන්ගේ ආර්ථිකය බිලියන 450ක් කරගෙන 2010 වෙනකොට ඒගොල්ලන්ගේ ආර්ථිකය 1.6 ට්‍රිලියන් කරගෙන 2020 වෙනකොට අද වෙනකොට 2.8 ට්‍රිලියන් ආර්ථිකයක් බවට පත් කරන්න පුළුවන් වුණා. තව අවුරුදු 10ක් යනකොට 8ක් යනකොට 2030 වෙනකොට ලෝකයේ තියෙන තුන්වෙනි බලවත්ම ආර්ථිකය බවට පත් වීමට ඉන්දියාව නියමිතයි. දැන් සමහරට කෙනෙක් කියන්න පුළුවන් ඉන්දියාව 1.2 බිලියන් ඒ කියන්නේ මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ බලකායක් තියෙනවා තාක්ෂණය තියෙන ඔක්කොම හරි. නමුත් ඔවුන් පටන් ගත්ත යම් කිසි පොඩි තැනකින් මං කියන්නේ අපේ තියෙන ඇටිටියුඩ් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ ආකල්පමේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැමතිස්සෙම කියන්න හිතන්න එපා ඒගොල්ලන්ට පුළුවන් අපිට බෑ කියලා. ඒතර මම කියනවා වෙන ඊශ්‍රායලය මිලියන 10 ජනතාව 450 බිලියන 450ක ආර්ථිකයක්. දැන් කියන්න එපා ඊශ්‍රායලයට අනිත් රටවල් හැමෝම උදා කරනවා කියලා. ඇයි අපිට පටන් ගන්න බැරි? අපිත් කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මම කියන්නේ අපේ ආකල්පමේ වෙනස. මොකද අපිට අද වෙනකොට තේරුම් ගන්න ඕනේ දේ තමයි තව දුරටත් අපිට පාටි පොලිටික්ස් කියන්නේ පක්ෂ දේශපාලනය කරලා ජීවත් වෙන්න පුළුවන් අපිට ඇෆෝඩ් කරන්න බෑ. ඒ කියන්නේ අපේ රට අද තියෙන තත්වයට පත් වෙලා තියෙන තත්වය අනුව අපිට ඒක අපිට ඇෆෝඩ් කරන්න බෑ. පාටි පොලිටික්ස් තවදුරටත් කරන්න බෑ. අඩුම ගානේ තව අවුරුදු 5ක්වත් යනකම් රටේ ඒ කියන්නේ ගෝලීය ආර්ථිකය පිළිබඳ ඉතාමත් තද දැනුමක් තියෙන හොඳ දැනුමක් තියෙන සහ රට ගැන හැඟීමක් තියෙන ඒ කියන්නේ රාජ්‍යයක් විදිහට අපේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ කැපකිරීම කරන්න පුළුවන් පිරිසක් විසින් අනිවාර්යෙන්ම අඩුම ගානේ මේ ඊළඟ අපේ රටේ තියෙන අපේ ඊළඟ අවුරුදු 5 පාලනය කර යුතුයි. මොකද ඒ තුලින් පමණයි අපිට මේ අවශ්‍ය කරන හරි මාර්ගයට අපිට දාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කියන්නේ නැතුව ඇත්තටම IMF එක කියන්නේ ඉතාමත්ම මේ අපිට දැනට තියෙන ප්‍රශ්නයට හම්බෙන්න යන උත්තරේ ඉතාමත් පොඩි කොටසක් විතරයි. එතකොට සිංගලයිට් ශ්‍රී ලංකාව විදිහට හරි අපි අඳුනගෙන තියෙනවා අපේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් ෂෝට් ටර්ම් අපි කතා කරන්නේ අපේ කෙටි කාලින විසඳුම්. පළවෙනි මාස 6 ඇතුළත අපි මොනවද කරන්න ඕනේ? එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තියෙන අනිවාර්යයෙන්ම අපේ රට ඉස්සෙල්ලාම ඒ කියන්නේ මේ ඉතාමත් මෑතකදී අපි මේ ඒ කියන්නේ මුහුණ දීමට නියමිත හැම පුද්ගලයෙක්ටම දැනීමට නියමිත දෙයක් තමයි අපේ තියෙන මේ ෆුඩ් ක්‍රයිසිස් එක. ඒ කියන්නේ එසෙන්ෂල් ෆුඩ් ක්‍රයිසිස් එක. ඊට පස්සේ මෙඩිසින් ක්‍රයිසිස් එක. එතකොට ওই දෙකට අපි විසඳුමක් වශයෙන් මේ ලබන ස්මානයකට ඇත්තටම අපි ලංකාවේ තියෙන ඉතාමත්ම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙන රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා ලංකාවේ තියෙන මුළු ලංකාවම ආවරණය වෙන පරිදි අපේ දින මාර්ජිනලයිස් කමියුනිටිස් අඳුරගෙන අපිට පුළුවන් මට්ටමින් රජයේ මට්ටමින් නෙමෙයි පෞද්ගලික අංශයේ උදව් සහිතව ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන උදව් සහිතව රාජ්‍යයට සමාන්තරව වෙනම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ වැඩි විස්තර ඔබට මේ සතියේ ඉදිරි සතියේ ඇතුළත කියන්නේ මාධ්‍ය තුලින් දැනගන්න හම්බෙයි. අපි වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මොකද අපි දන්නවා රජයට කිසිම වගකීමක් නැහැ අපේ රටේ ඉන්න vulnerable and marginalized communities ගැන. ඒකෙන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න උත්තරයක් විදියට අපි මේ සොලියුෂන් එක ගන්නවා. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම අපේ තියෙන ක්‍රයිසිස් රෙස්පොන්ස් සෙන්ටර් එකක් පටන් ගන්නවා. ඒකෙදි අපි කරන්නේ අපි ෆැසිලිටේටර් කෙනෙක් විදියට ඒ කියන්නේ ඒක ඩේටාබේස් එක හදන්න ඒකට අවශ්‍ය කරන ඩෝනර්ස්ලා සහ රෙසිපියන්ස්ලා ඔක්කොම හරි නියමාකාරයෙන් ස්ථානගත කරගෙන මේක ඒ කියන්නේ රජයට සමාන්තරව යන පෞද්ගලික අංශය සහ අපේ විදේශ රටවල ඉන්න ශ්‍රී ලංක ජනතාව සහ අනිකුත් රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා දැන්ටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සියලුම පසුබිම අපි හදලා ඉවරයි. මේ සතිය වෙනකොට ඔබට ඒකේ වැඩි විස්තර දැනගන්න හම්බ වෙයි. එතකොට ඒක තමයි අපේ විසඳුම. ඒ කියන්නේ කෙටි කාලිනව අපේ රටට බලපාන තියෙන
essential food අත්‍යවශ්‍ය ආහාර සහ මෙඩිසින් වලට. දෙවෙනි එක එනර්ජි මාකට් ඒ කියන්නේ අපේ දැනට තියෙන power crisis එක. එහෙම නැත්නම් energy crisis එක. ඒතකොට මෙතනදී අපි අනිවාර්යයෙන්ම කොටස් දෙකක් යෝජනා කරනවා. පළවෙනි දේ තමයි immediately අපේ මාකට් එක ලිහිල් කර යුතුමයි. ඒ කියන්නේ අඩුම ගානේ refined products වලට අපිට එන ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලට තියෙන සියලුම regulations අයින් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද අද තියෙන තත්ත්වය අනුව ඕනෑම පුද්ගලයෙක් ඔබ මම ඇතුළු සියලු දෙනාම ෂෙඩ් එකට ගියාම පෙට්‍රල් ෂෙඩ් එකට ගියාම පම්ප් එකේ පෙට්‍රල් එක තියෙනවා නම් ඕනෙම මිලක් ගෙවලා හරි අපි ගන්න ලෑස්ති. මොකද අද තියෙන යථාර්ථය ඒකයි. මේක අපිට පස්සට අපි නැස් කරන්න පුළුවන්. නමුත් අද වෙනකොට අඩු ගානේ අපි full market liberalization එකට යන්න ඕනේ. ගිහිල්ලා කැමති කියන්නේ මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා. එතන විශාල ආයෝජකයන් ප්‍රමාණයකට ලංකාවේ කියන්නේ ව්‍යාපාරවල නිරතලා ඉන්න ව්‍යවසායකයන් ගණනාවකට ඔවුන් ඉතාමත් කැමති ඔවුන්ගේ හැකියපමණෙන් මේ refined products ලංකාවට ගේන්න. ඒ අවස්ථාවන්ට ලබා දෙන්න ඕනේ. මොකද මේ වෙනකොට අපේ තියෙන ඒ කියන්නේ ඉන්ධන හිඟය නැති කරගන්නම් පළවෙනි වශයෙන්ම ඒ දේ කරන්න ඕනේ. ඒකට තියෙන සියලුම regulations අපි අයින් කරන්න ඕනේ. මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට පුළුවන් නම් ඒ barges ටික ගෙනල්ලා refined products ටික harbour එකෙන් unload කරලා දාගන්න. මෙතනින් ඇතුලේ මම හිතන්නේ අපේ ඕන තරම් demand එක කියන්නේ ඒක මිලදී ගැනීමට අපේ තියෙන පෞද්ගලික ආයතන බැඳී සිටිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ මාකට් ලිබරේෂන් එක වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රූඩ් වලට, ඒ කියන්නේ බොරතෙල් වලට අපේ විසඳුම තමයි මේක ඇත්තටම මාකට්, ඒ කියන්නේ ටෙස්ටඩ් මොඩල් එකක් ලෝකේ හැමතැනම පාවිච්චි කරන මොඩල් එකක්. අපි ඒකට කියනවා ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ ක්‍රූඩ්, ඒ කියන්නේ බොරතෙල් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඒකට අවශ්‍ය කරන ෆයිනෑන්සිං පාර්ට්, ඒ කියන්නේ මූල්‍යමය පැත්ත සම්පූර්ණයෙන්ම ඒ ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් ප්‍රොසෙස් එකෙන්, ඒ කියන්නේ බොරතෙල් පිරිපහදු ක්‍රියාවලියෙන් අයින් කරනවා, ඒ කියන්නේ එළියට ගන්නවා. ඊට පස්සේ එහෙම වුණායින් පස්සේ අපිට පුළුවන් ඒක වෙනම SPV එකකට, කියන්නේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එකකට. මට මේ වෙලාව ගොඩක් ඉංග්‍රීසි වචන භාවිතා කරන්න වෙනවා. මොකද ඒක තමයි හරිය. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන සිංහල වචන මට හොයාගන්න බෑ. ඒතකොට SPV එක හරහා අපිට පුළුවන් වෙනවා දැනටත් මම පෞද්ගලිකව කතා කරලා තිනවා ලංකාවෙත් ඉන්නවා ඩොලර් ඉන්කම්, ඒ කියන්නේ ඩොලර් and රුපී දෙකටම vested interest තියෙන ව්‍යවසායකයෝ. එහෙම නැත්නම් මොනවාද බිස්නස් ඕනර්ස්ලා. ඒතර ඒගොල්ලෝ කැමති මේ වගේ ඒගොල්ලෝ දැනට මේකට එකතු වෙන්නේ නැත්තේ මොකද මේක සම්පූර්ණයෙන්ම ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියන එක ඒ කියන්නේ රජයේ සතු ක්‍රියාපටිපාටියක්. ඉතින් උන්ට කිසිම විශ්වාසයක් නැහැ රජය ගැන. ඒකින්ද උන් ඒකට සම්බන්ධ වෙන්න කැමති නැහැ. දැන් අපි මේ කතා කරන වැඩපිළිවෙල යටතේ උන්ට පුළුවන් වෙනවා මේ SPV එකට මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජන බැංකුව, ඒ කියන්නේ reputed investment bank එකක් කරා තමයි මේක manage කරන්නේ, කළමනාකරණය කරන්නේ. එතකොට මේකට එන ආයෝජනය කරන මුදල් සහ මේකෙන් එන returns ඔක්කොම අර ඒ vested interest එක තියෙන ආයෝජකයන්ට ලබා ගන්න පුළුවන් වෙනවා කිසිම බාධාවකින් නැතුව. එතකොට කවුරු කෙනෙක් අහන්න බලන් එහෙම වුණොත් මේ CPC එකයට පඩි ගන්න කොහොමද කියලා. ඒක මේ වෙලාවේ ඒ කියන්නේ ඉන්න රජයක් විසින් ගත යුතු තීරණයක්. ඔවුන්ට යම්කිසි සහනදා ඒ කියන්නේ ඒ SPV එකෙන් යම්කිසි ෆී එකක් මේ අපේ තියෙන රිෆයිනරි එක පාවිච්චි කරනවට ෆී එකක් ගෙවනවා. ඒතකොට මේ ෆී එක ඇතුලේ අනිවාර්යයෙන්ම මේ පඩි නඩි ගෙවීම සහ අනිත් කටයුතු ආණ්ඩුව බලා ගන්නවා. නමුත් මේ වෙලාවේ අපිට undisrupted ඒ කියන්නේ නොකඩවා ගන්න පුළුවන් බොරතෙල් සැපයීමක් අපි ලබා ගන්න ඕනේ. ඒතකොට ඒකට තියෙන හොඳම මොඩල් එක තමයි මේ ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියන එකට. ඒකට අවශ්‍ය කරනවා අපි හිතනවා 750 මිලියන් SPV එකක් අවශ්‍යයි කියලා. මේක අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ඕන තරම් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා, විදේශ රටවල ඉන්නවා. මේකට තමන්ගෙන් හැකියපමණ දායක වෙලා. මොකද ලංකාව ගත්තොත් එimhe රෙමිටන්සස් වලින් මාසෙට මිලියන 500ක් හම්බ වෙනවා. අපිට මෙතන මිලියන 750ක SPV එකක් හදාගන්න මහලු දෙයක් නෙමෙයි. එකම දේ අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට පිළිගත හැකි රජයක් මේ රටේ පිහිටවන්න. අපි මේ කතා කරන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම කර හැකි වෙන්නේ නව රජයක් තුලින් පමණයි. මොකද මේ පවතින රජය යටතේ මේ කරන කිසිම දෙයක් අපිට කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අර ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක එහෙම නැත්නම් සිටිසන් කොන්ෆිඩන්ස් කියන එක නැහැ මේ ආණ්ඩුවට නැහැ. ඒක නේ අනිවාර්යයෙන්ම මේ හැම දෙයක්ම ඒ assumption එකේ තමයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ අලුතෙන් පත්වන ඡන්දයක් කරා පත්වන නව ස්ථාවර ආණ්ඩුවක් කරා තමයි මේ දේවල් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රිසර්ව් ලික්විඩිටි මැනේජ්මන්ට් එක, ඒ කියන්නේ අපේ රිසර්ව්ස් මිලියන 50කට අඩු වෙලා කියන එක ඉතාමත් දැවැන්ත ප්‍රශ්නයක් අපේ රටේ ආර්ථිකයට. එතකොට අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා මේකත් ඒ කියන්නේ ආණ්ඩු මාරුවක් එක්ක මේ වෙලාවේ ඡන්දකින් පස්සේ ඇති වෙන ස්ථාවර ආණ්ඩුවකදී අපිට පුළුවන් වෙයි කියලා බිලියනයකට ආසන්න කරන එක්ස්පෙක්ට් බේලවුට් ෆන්ඩ් එකක් හදාගන්න. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ තියෙන ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි රෙමිටන්සස් කියන එක. මාසෙකට සාමාන්‍යයෙන් මිලියන 500ක් විතර හම්බ වෙනවා, අවුරුද්දකට බිලියන 6ක් විතර. ඒතකොට මේක ඇතුලේ ඕන තරම් මේ වෙලාවේ ඒ කියන්නේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට සල්ලි එවන්නේ නැත්තේ ඒ කියන්නේ රජය ගන්නා කිතින් පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ.
එතකොට නව රජයක් යටතේ උන්ට මේ රට ගොඩ නැගීමට අවශ්‍ය කරන පසුබිම හදනවා කියලා දැනගත්තාම අපිට අනිවාර්යෙන් ඒ වගේ බේල් අවුට් ෆන්ඩ් එකකට යන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒක හරහා ඉන්වෙස්ට් කරලා ඒ බේල් අවුට් ෆන්ඩ් එකේ රිසර්ව්ස් වලින් අපි අනිත් පැත්තට අවුට්පුට් එකට ගන්න රුපීස් වලින් අපිට පුළුවන් ලංකාවේ තියෙන ඒක කන්ස්ට්‍රක්ෂන්ස් වලට එහෙම නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට ඒ වගේ දේවල් යොමු කරන්න කරලා ඒකෙන් එන රිටර්න්ස් ටික ඔක්කොම ඒ පුද්ගලයන්ට අපව ලබා දෙන්න. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ බේල් අවුට් ෆන්ඩ් එක ඉන්වෙස්ට්මන්ට් එකට අමතරව රිටර්න්ස් වල සම්පූර්ණ වටිනාකම සහ ඒකේ අයිතිය ඒ ලබා දෙන්න ඕනේ ඒක ආයෝජනය කර පුද්ගලයන්ට. ඒකට සාමාන්‍යයෙන් ඒකේ රිටර්න්ස් 15%ත් 27% ප්‍රමාණයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ 3 බිලියන් විතර IMF බේල් අවුට් එකට අපිට යන්න වෙනවා ඩෙට් රීස්ට්‍රක්චරින් වලට. ඒ කියන්නේ අඩුම ගානේ මේ කෙටි කාලේ මේ අවුරුද්ද ඇතුළත අපිට ගෙවීමට තියෙන ISBs ටිකවත් මේ සෝට් අවුට් කරගන්න. ඊට පස්සේ තව 1 බිලියන් ස්පෙෂල් ඉකොනොමික් සෝන් එකක් අපිට හදන්න පුළුවන්. මේකත් ඇත්තටම ලෝකෙට ටෙස්ටඩ් මොඩල් එකක්. මේක ඇත්තටම දාන්න මම ආසන්නතම උදාහරණයක් කියන්නම්. දැනට සති 3කට විතර කලින් මට කතා කරා මගේ රුසියාවේ සිටින යාළුවෙක්. ඔහු කියන්නේ ෆන්ඩ් මැනේජර් කෙනෙක්. මිලියන 750ක පමණ ෆන්ඩ් ඒ කියන්නේ ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩ් එකක් මැනේජ් කරන පුද්ගලයෙක්. ඔහු කිව්වා මේ වෙලාවේ දැන් අපි ඔක්කොම දන්නවනේ රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධය නිසා රුසියාවේ තියෙන ප්‍රාග්ධනය විශාල වශයෙන් එළියට යමින් පවතිනවා කියලා. ඉතින් ඔවුන් මේ වෙලාවේ ඔවුන්ගේ තියෙන ධනය ප්‍රාග්ධනය යොමු කරන්න කැමති නැහැ යුරෝපයටවත් ඇමරිකා එක්සත් ජනපදයේ දිශාවටත්. ඔවුන් මේ වෙලාවේ තෝරගෙන තියෙනවා අප්‍රිකාව සහ ආසියානු කලාපයේ රටවල් වලට. ඇත්තටම ඔහු මට කතා කළා මොකද මම මීට මාස 9කට විතර කලින් හුත් එක වෙන සාකච්ඡාවකදී අපේ රටේ තියෙන ආයෝජන පිළිබඳව මම උට කතා කරලා තිබ්බා. ඒකින් තමයි ඔහු මට ඒ දුරකථන නැමැතුම ලබා දුන්නේ. එතනදී ඔහු කිව්වේ ඔවුන් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ අප්‍රිකානු කලාපයේ හෝ ශ්‍රී කියන්නේ මේ ආසියානු කලාපයේ තියෙන රටක් තෝරගෙන දිනුවෙන් පවතින රටක් තෝරගෙන ඒකේ වෙනම ඉකොනොමික් සෝන් එකක් ඒගොල්ලන්ට හදාගන්න පුළුවන් නම් ස්පෙෂලි ඒගොල්ලෝ ගොඩක් ඉන්ටරෙස්ටඩ් කියන්නේ ඩිජිටල් නෝමෑඩ්ස්ලාට ඒ කියන්නේ අර working from එකනේ ඩිජිටල් ලෝකයක් එක්ක තමන්ගේ වෘත්තිය ගොඩනගා ගන්න ඉන්න අයට ඒගොල්ලන්ට ඇත්තටම ඔෆිස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාට කරන්නේ තැන් තැන් වල ගිහලා travel කරලා මාස 6 අවුරුදු විතර ඉඳලා ඒක enjoy කරන ගමන් තමන්ගේ ඒ කියන්නේ රැකියාවේ නිරත වෙනවා. ඒ වගේ අයට වෙනම කලාපයක් ඒ කියන්නේ උන්ට අවශ්‍ය කරන co-working space හදලා දීලා උන්ට අවශ්‍ය කරන infrastructure හදලා දීලා උන්ට අවශ්‍ය කරන transportation එතකොට ඒ වගේ දේවල් හැම දෙයක්ම හදා ගන්න පුළුවන් වෙනම කලාපයක් ආයෝජන කලාපයක්. ඒතර ඒගොල්ලෝ අවශ්‍ය කරන සියලුම ආයෝජනයන් කරන්නේ උන් විසින් සහ ඒකෙන් ලැබෙන රිටර්න්ස් උත් උන් අතරින් නමුත් අපිට තියෙන වාසිය තමයි රටක් හැටියට අපිට මේ ඩොලර් ඉන්පුට් එක එනවා මේකත් එක්ක 1 බිලියන් විතර ඊට පස්සේ මේ එන ඩිජිටල් නොමෑඩ්ස්ලා එහෙම නැත්නම් මේ ඉකොනොමික් zone එකේ වැඩ කරන අය ඒ අවුරුද්ද ඇතුළත ජීවත් වෙන ලංකාවේ. ඒතර උන් ඩොලර් ඒ කියන්නේ මේ ආයෝජනයට අමතරව උන්ගේ ආදායම් වෙන්නේ ඩොලර්ස් වලින්. ඒතර ඒවා ඔක්කොම උන් ඒ කියන්නේ වියදම් කරන්නේ අපේ ලංකාවේ. ඒතර ඒකත් එක්ක අපිට අපේ ආර්ථිකයට ලොකු කියන්නේ අපිට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යෙන් ඒ පිළිබඳව අපි අනිවාර්යෙන් අවධානය යොමු කරනවා. ඊට පස්සේ ඒකත් එක්කම ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් කියන එක ඒක අනිවාර්යයෙන්ම සිදුවිය යුතුම දෙයක්. මොකද ආයෝජකයන්ගේ විශ්වාසය නැති වුණ ගමන් මම හිතන්නේ රටක ආර්ථිකයක් ගොඩනගා ගන්නවා කියන එක ඉතාමත්ම අපහසු කාර්යයක්. ඒකට අවශ්‍ය කරන දේවල් තමයි ඇත්තටම අපි විශේෂ කොමිටියක් පත් කරලා අපේ ඩෙට් රීස්ට්‍රක්චරින් ප්ලෑන් එක අපි අනිවාර්යයෙන්ම පබ්ලික්ලි අනවුන්ස් කරන්න ඕනේ. අපි මේකයි කරන්න යන්නේ අපේ තියෙන ඔක්කොම ඩෙට් රීස්ට්‍රක්චර් කරන්න කියලා. ඊට පස්සේ අපිට ඩ්‍රාස්ටික් චේන්ජස් අපිට ගන්න වෙනවා අපේ ෆිස්කල් ඇන්ඩ් මොනිටරි පොලිසිස්. එතකොට අපේ තියෙන ට්‍රේඩ් ඒ වගේම ඉන්ඩස්ට්‍රි රිෆෝම්ස් ගැන ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම කියන්නේ ඉතා තීනුව කල්පනා කරලා ඒ පිළිබඳව අපේ ඊළඟ අවුරුදු 3ක 5ක 10ක ප්ලෑන් එකක් අපි එළියට දාන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක් අවුරුදු 10ක විතර ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ විශේෂම දෙයක් කරන්න ඕනේ මේ වෙලාවේ මම හිතන්නේ අපේ national level independence risk committee එකක් හදලා අපේ රටේ තියෙන ඒ කියන්නේ අපේ රටේ balance sheet එක ගත්තොත් එහෙම ශේෂ පත්‍රය ගත්තොත් එහෙම ඒකට අවශ්‍ය කරන අපේ ඒකේ තියෙන liquidity එක leverage එක ratings වගේ දේවල් ඊළඟ අවුරුදු 5 3 ඊළඟ අවුරුදු 3 5 හරියට manage කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ විශේෂ ඔවුන්ගේ උපදේශන සේවාවක් අපි අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. තවත් වැදගත්ම දෙයක් තමයි අපේ රටක් විදිහට අපි රේටිං ඒජන්සිස් එක බොහොම ඒක අපි කියන්නේ හෙල්ති කන්වර්සේෂන් එකක් අපි තියාගන්න ඕනේ. මොකද ඒක නැති වෙච්ච හින්දා තමයි පහුගිය දවස්වල දිගින් දිගටම අපේ රේටින්ග්ස් ඩවුන්ග්‍රේඩ් වෙන්න කියන්නේ අපේ රටේ ක්‍රියාකලාපයත් හේතු වුණා. නමුත් ඒකත් එක්කම අපේ තියෙන උද්දච්චකමත් ඒ කියන්නේ උන් සමග කිසිම මම හිතන්නේ හරි තොරතුරු හුමාරුවක් නැතිවීමත් සෑහෙන බලපෑවා. ඒකින්ද ඒකත් අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුළත අපි පටන් ගන්න ඕනේ රෝඩ් ෂෝස් කරන්න පටන් ගන්න ඕනේ. කියන්නේ හරි කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා දාලා ඉන්වෙස්ටර් රිලේෂන්ස් කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල්ස්ලාත් එක්ක අනිවාර්යයෙන්ම අපි රෝඩ් ෂෝ කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මීඩියම් ටර්ම් ඒ කියන්නේ මධ්‍යකාලීන ක්‍රමෝපායන් විදිහට අපි අඳුරගෙන තියෙනවා. අපි හැමතිස්සෙම කියනවා අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි ලංකාවේ තියෙන සියලුම for profit SOAs ඒ කියන්නේ රාජ්‍ය ආයතන මේ වෙනකොට සියල්ලක්ම වාහේ ඉතාමත් අධික ලෙස පාඩු ලැබෙමින් සිටිනවා. ඒකෙන් අපි අනිවාර්යයෙන්ම කියනවා මේ ටික පෞද්ගලිකකරණය සිද්ධ විය යුතුමයි. හේතුව තමයි
අපි විශ්වාස කරන්නේ රජයක් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න ඉන්න ඕනේ කියලා. මොකද රජයක් තියෙන්න ඕනේ ඒ රටේ තියෙන ප්‍රතිපත්ති මේ තීරණ ගන්න, රටේ නීති සම්පාදනය කරන්න සහ රටේ රාජ්‍යයක් විදිහට ශක්තිමත් විදිහට පවත්වාගෙන යන්න. එතකොට ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ කියන්නේ පෞද්ගලික අංශයේ රටේ තියෙන ව්‍යාපාර සියල්ලම කරගෙන යන්න දීලා ඒකෙන් අවශ්‍ය ඒ ව්‍යාපාර ගොඩනැගෙනවත් එක්කම ඒකෙන් හොඳ බදු මුදලක් ගන්න. ඒ බදු වලින් ඒ කියන්නේ තමන්ගේ බදු ආදායම හොඳට සවි කරගන්න. නමුත් දිගින් දිගට මුනේ මොකද්ද ලංකාවේ මේ මම දකින විදිහට ඇත්තටම මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩක් වෙලාවට ඒ රාජ්‍ය ආයතන තුලින් පවත්වාගෙන යන ඒ කියන්නේ දැන් ලංකාවේ 1.5 මිලියන් වගේ ඉන්නවනේ ජනගහනයක් ඒ රාජ්‍ය සේවයේ නිරත වෙලා. ඒතර ඒකත් එක්ක ඒගොල්ලන්ට හැම තිස්සෙම දේශපාලන තීන්දුව වලදී යම් වාසි ගන්න පුළුවන්. මොකද ඕන වෙලාවක ඔවුන්ට පුළුවන් වෙනවා යම් කිසි ඒ කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන ඒ වගේ දේවල්ට. ඒ දේශපාලන බලහුවමාරු සඳහා මේක පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් සමහරලාට යම් කිසි දේශපාලඥයෙක් ඇවිල්ලා ඉතාමත් හොඳට වැඩ කරලා මොකක් හරි රාජ්‍ය ආයතනයක් කියන්නේ ලාභ ලබන තත්ත්වයට පත් වුණොත් එimhe ඊට පස්සේ එතනින් පස්සේ එතනට තමන්ගේ අර හෙන්චයන් දාගෙන මේක සම්පූර්ණයෙන් විනාශ වෙන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඔය හේතු දෙකකින් තමයි මේක අපි හිතන්නේ පවත්වාගෙන යන්නේ. ඉතින් මේක ඇත්තටම සිද්ධ නොවේ දෙයක්. මොකද ඒ වල ප්‍රතිඵල තමයි අද අපි වෙනකොට මේ භුක්ති විඳින්මින් ඉන්නේ. ඒ වගේම මම හිතන්නේ සබ්සිඩිස් නතර කරනත් මේක හොඳ අවස්ථාවක්. මොකද අද වෙනකොට ලංකාවේ රුපියල ගොඩක් ඩිවැල්යු වෙලා තිනවා. ඒකත් එක්ක අපේ රුපී එක අපි ඒ ඩිවැල්යු වෙලා තියෙන එකේ ප්‍රයෝජනට අරගෙන සබ්සිඩිස් නවත්තන්න ඕනේ. මොකද අපිට අද වෙනකොට මේ ලංකාවේ තියෙන සබ්සිඩිස් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක තමයි දැන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ. මොකද ඒකත් එක්කනේ අපේ තියෙන ඔයිල් මාකට් එක සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන්නේ. ඒකින්ද මේ බ්‍රූටල් රියැලිටි එකට අපි මුණ දීලා ඒකට අපි මුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕපන් ඒ කියන්නේ විවෘත වෙළඳපොළ ඇතුලේ ඒ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට මාකට් එක යන්න දෙන්න ඕනේ. අපේ ඒ කියන්නේ සමාජය අවශ්‍ය කරන අනිකුත් සුබසාධන කටයුතු වලට වෙනම අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නමුත් මේ සබ්සිඩිස් කියන එක ඇත්තටම අපේ රටට මේ වෙලාවේ අපිට කරන්න බෑ. ඒක නවත්තන්න වෙනවා. ඊට පස්සේ ඩීරෙගුලේෂන්ස් කියන එක අපිත් අනිවාර්යයෙන්ම ප්‍රොමෝට් කරන දෙයක්. ඒකදී අර මෙතන සභාවෙන් එක්කනේ ප්‍රශ්නයක් ආවා. ඒකට මම වෙනම උත්තරයක් දෙන්නම් කොහොමද අපි ඩීරෙගුලේෂන් කරන අතරේ සමාජයට අහිතකර වෙන දේවල් සිද්ධ වෙනවා නම් ඒක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන එකටත් අනිවාර්යෙන් අපිට උත්තර තියෙනවා. ඒ වගේම අපේ තියෙන වීසා ප්‍රතිපත්තින් අපි මම හිතන්නේ ගොඩක් ක්ලියර් කරන්න ඕනේ. බිස්නස් ඇන්ඩ් ටූරිස්ට් වීසා වලට අනිවාර්යෙන් ඔන් අරයිවල් ෆ්‍රී වීසා දෙන්න ඕනේ. ඒ වගේම අවුරුද්දක ෆ්‍රී වීසා දෙන්න ඕනේ ඩිජිටල් නොමෑඩ්ස්ට. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා වැඩ කරනකොට ඒගොල්ලන්ගේ ඉන්කම් ඔක්කොම තියෙන ඩොලර්ස් වලින් ඒගොල්ලෝ ඊට පස්සේ මාස 6ක් අවුරුද්දක් විතර ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ තමයි ඒවක ස්පෙන්ඩ් කරන්නේ. ඒකින්ද ඒ වගේ අලුත් වීසා කැටගරි එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා අවුරුදු 3ක් හෝ 5ක් වගේ කාලයක high skill migrant visa එහෙම නැත්නම් investor visa වගේ දේවල් දෙන්න ඕනේ. මොකද ඒකත් එක්ක උන් ලබාගෙන එන දැනුම සහ ප්‍රාග්ධනය රටක දියුණුවට අත්‍යවශ්‍යයි. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම මේ දැනුම සහ ප්‍රාග්ධනයට අපි වෙල්කම් කරන්න ඕනේ. ඒ වගේම අපි හොයලා බලන්න ඕනේ අපිට කාබන් ක්‍රෙඩිට්ස් මේ වෙනකොට ලෝකයේ විශාල අවධානයක් යොමු වෙලා තිනවා. ඒ රටවල තියෙන කාබන් CO2 emissions එක්ක යම් කිසි තමන්ගේ රටේ තියෙන වනගනත්තේ ඒවා පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා අපිට කාබන් ක්‍රෙඩිට්ස් වලින් යම් කිසි මිලියන 50ත් 100ත් එහෙම නැත්නම් 150ත් අතර ප්‍රමාණයක් අපේ රාජ්‍ය ආදායමයට එකතු කරන්න. ඒක ගැනත් අපි මම හිතන්නේ සලකලා බලන්න ඕනේ ඒවා. ඒ වගේම අවසාන වශයෙන් අපේ රටේ තියෙන මම හිතන්නේ හැමෝම කතා කරන දෙයක් තමයි මේ කරප්ෂන් කියන එක, දූෂණය. අපේ ලංකාවේ තියෙන ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉතාමත් ශක්තිමත් කරන්න ඕනේ. උන්ගේ තියෙන ප්‍රතිපත්තීන් සියලු දේටම අපි එම්පවර් කරලා. මොකද ඒ තුලින් පමණයි මම හිතන්නේ මම හිතන්නේ එක දේශපාලන පක්ෂයක් ගිහිල්ලා තව දේශපාලන පක්ෂයක් ඇවිල්ලා අර දේශපාලන පරිගැනීම් හරහා මේ ඔවුන් විසින් කරන ලද දූෂණ රිකවර් කරගන්න නෙමෙයි වෙන්න ඕනේ. අපේ තියෙන ඉන්ලන්ඩ් රෙවෙනියු එක සම්පූර්ණයෙන්ම ශක්තිමත් වුණායින් පස්සේ උන්ට පුළුවන් වෙනවා ඕනෑම ඒ කියන්නේ රජයේ සේවකයෙක් වුණත් එහෙම නැත්නම් දේශපාලඥයෙක් වුණත් ඔවුන්ගේ ඕනෑම දූෂණ කටයුත්තක් තියෙනවා නම් ඒ පිළිබඳ සම්පූර්ණ විගණනය කරලා ඔවුන්ට ඔප්පු කරන්න බැරි සියලු දේවල් රාජ්‍යයට නැවතත් පවරා ගන්න. ඒකෙන්ද අනිවාර්යයෙන්ම ඉන්ලන්ඩ් රෙවෙනියු එක ශක්තිමත් කරන්න ඕන කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒතර ওই ටික තමයි අපේ මීඩියම් ටර්ම්, ඒ කියන්නේ මධ්‍යකාලීන විසඳුම් විදියට අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ලොං ටර්ම් ස්ට්‍රැටජි එක. ලොං ටර්ම් ඒ කියන්නේ දීර්ඝකාලීන විසඳුම් වශයෙන් අපි කතා කරන්නේ අපේ තියෙන දස අවුරුදු ආර්ථික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ අවුරුදු 10ක් අපේ රටක් විදියට අපි රාජ්‍යයක් විදියට කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන එක. ඒකදී අපි ප්‍රධාන වශයෙන් කොටස් හඳුනාගෙන තියෙනවා 20ක් විතර. ඒකේ මම 20 මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ප්‍රධානම කොටස් කිහිපයක් මම ගන්නම්. අපි අනිවාර්යයෙන්ම හිතනවා ලංකාවේ ආර්ථිකය අපි බලාපොරොත්තු වෙන තත්ත්වයට, කියන්නේ අවුරුදු 10කින් බිලියන 150ක ආර්ථිකයට යාමට අවශ්‍ය නම් අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අපේ ආර්ථිකය ටෙක්නොලොජි ඇන්ඩ් රිසර්ච් බේස්ඩ් ඉකොනොමි එකට යන්න ඕනේ කියලා. මොකද මම අර ඉස්සල්ලාම කිව්වේ ඊළඟ අවුරුදු 5 ඇතුළත තවත් ට්‍රිලියන 30ක ලෝකයේ ගෙන ගෝලීය ආර්ථිකයක් ඇතිවීමට නියමිතයි කියලා. එතකොට ඒකෙන් කොටසක් තමයි අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අනිවාර්යෙන්ම අපි ටෙක්නොලොජි ඇන්ඩ් රිසර්ච් බේස්ඩ් ඉකොනොමි එකට යන්න ඕනේ. මම මේකට සරල උදාහරණයක් දෙන්නම් තේරුම් ගන්න. මේ වෙච්ච අමාරු දේවල් නෙමෙයි. මම මාස කිහිපයකට කලින් කතා කරා
මගේ යාළුවෙක් ලෝකයේ තියෙන ප්‍රධානම වාහන නිෂ්පාදනය කරන ආයතනයක චීෆ් ඉනෝවේෂන් ඔෆිසර් විදිහට වැඩ කරනවා. ඒතර මම නිකමට කතා කරා ලංකාවට ඒගොල්ලන්ගේ එකලස් කිරීමේ මොකක් එක ව්‍යාපාරයක් ගන්න පුළුවන්ද කියන එක ගැන. ඒතර එයා කිව්වේ ඇයි මංජු ඔයගොල්ලෝ වගේ ගැන දෙයක් හිතන්නේවත් මොකද ඔයගොල්ලන්ට එහා පැත්තේ චීනය තියෙනවා, ඉන්දියාව තියෙනවා, මලේසියා තියෙනවා. ඒගොල්ලන්ට ඒකට අවශ්‍ය කරන සියලුම මෑන් පවර් එක, ඒතකොට ටෙක්නොලොජි එක හැම දෙයක්ම තියෙනවා. ඔයගොල්ලන්ට ඒක කම්පීට් කරන්න බෑ. හැබැයි ඉස්සරහට යනකොට මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක තනිකර ඔටෝනොමස් ඉන්ඩස්ට්‍රි එකක් වෙනවා. එතකොට ඉස්සර ඒ කියන්නේ තව අවුරුදු 5-10ක් වෙනකොට වෙන්නේ ඇත්තටම රෝද 4ක් උඩ ඒ කියන්නේ කම්පියුටර් එකක් තියෙනවා නෙමෙයි. ඒ කියන්නේ කම්පියුටර් අවශ්‍ය වෙන විදිහට රෝද 4ක් සවි කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ මේ ඔටෝනොමස් වෙහිකල් ඇතුලේ software developments වලට. ලෝකයේ තියෙන ප්‍රධානම වාහන නිෂ්පාදනය කරන ප්‍රධානම ආයතන 20 ගත්තොත් එහෙම ඔය ආයතන ඔක්කොම ඊළඟ අවුරුදු 3-4 ඇතුළත බිලියන 250ක් වියදම් කරන්න දැනටමත් allocate කරලා තියෙනවා research and development වල විතරක්. يعني මේ manufacturing වලට නෙමෙයි. autonomous vehicle research and development වලට මිලියන 250ක් ඊළඟ අවුරුදු 3 ඇතුළත. ඉතින් අපි ඕවා ගැන අවධානය යොමු කරලා තිබුණා නම් එහෙම අනිවාර්යෙන්ම මොකද අපේ රටේ IT force එක ඇත්තටම ඉතාමත් ජාත්‍යන්තර මට්ටමින් ගත්තොත් එහෙම ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඒතර අපි IT force එක අපි හරියට හදාගත්තොත් එහෙම ඕවාගේ අලුත් මාකට්ස් වලින් අපිට යම්කිසි වෙළඳපොලේ කොටසක් අපිට ගන්න පුළුවන් වෙනවා මාකට් ෂෙයාර් එක. ඒ වගේම free and competitive market කියන එක අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. මොකද ඒක සිදු විය යුතුමයි. නිදහස් සහ තරංකාරී වෙළඳපොලක් ඇති විය යුතුමයි රටක ආර්ථිකයක් ප්‍රසාරණය වීමට. ලංකාවේ අද වෙනකන් කිසිම මම හිතන්නේ පහුගිය අවුරුදු 35 පුරාවටම free and competitive market තිබුණා කියලා. ඒක මම හිතන්නේ අපි හැමෝම කතා කරන්න පුළුවන් දීර්ඝ වශයෙන්. නමුත් ඒක ඇති විය යුතුමයි. අපි කියන healthy economy එකක් වෙන්න නම් මාකට් එක අනිවාර්යෙන් free and competitive වෙන්න ඕනේ. Deregulation is a must. මොකද ලංකාවේ අදනකොට ඉතාමත් regulations කියන එක ඉතාමත් දරුණු ලෙස දිනනවා ව්‍යාපාරයක් පටන් කියන්නේ කරගෙන යනවට තියා පටන් ගන්න උනත් ඉතාමත්ම ඒ කියන්නේ ගොඩාක් දුෂ්කරතා තියෙනවා. අලුතෙන් අදහසක් කරගෙන ආවොත් එimhe මේ regulations හරහා මම හිතන්නේ අපි ගොඩාක් cripple වෙලා තියෙනවා. Regulations අපි තියාගන්න ඕනේ consumer එතකොට අපේ market participants ලව ඒ වගේම අපේ තියෙන environment එක සහ national security එක. ඔන්න ඔය කොටස් හතර ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් අපේ regulations ටික තියාගන්න ඕනේ. එතනින් එහාට අනිත් regulations සියල්ලම ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් අයින් කර යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මොකද ඒ තුළින් විතරයි අපි බලාපොරොත්තු වෙන මේ ආර්ථික ප්‍රසාරණය ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට capital market expansion අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. ප්‍රාග්ධන වෙළඳපොළ මොකද රටක ආර්ථිකයක් පවත්වාගෙන යන්න නම් රටේ තියෙන ව්‍යවසායකත්වය එහෙම නැත්නම් රටේ තියෙන ව්‍යාපාර දියුණු වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන අනිවාර්යයෙන්ම ආර්ථික පසුබිම හැදෙන්න capital market expansion තියෙන්න ඕනේ. ඊට පස්සේ මුළු රටේම අනිවාර්යයෙන්ම ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති වෙන්න ඕනේ. මම සරල උදාහරණයක් ගන්න මම පහුගිය අවුරුදු 16ක් 17ක් වගේ හිටියේ ඇත්තටම එංගලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම ඔබ කියන්නේ කොයි ප්‍රාන්තයකට ගියද විශේෂයෙන්ම අපි කියනවා ඊස්ට් කෝස්ට් හරි වෙස්ට් කෝස්ට් හරි කියලා ඔය කොයි තැනකට ගියත් ඔබ අවුරුදු 18ත් 30ත් 35ත් අතර ඕනෙම තරුණ කෙනෙක්ට කතා කරොත් එහෙම ඒගොල්ලෝ හැමතිස්සෙම කතා කරන්නේ අලුත් අදහසක් මේ අදහස ක්‍රියාත්මක කරලා හදන අලුත් ලෝකයක්. ඒ කියන්නේ ඔන්න එක විනාඩි 5ක් 10ක් කතා කරාමත් ඇත්තටම පුදුමාකාර අපි කියන්නේ අර ගූස් බම්ස් එනවා කියලා නෑ. ඇගේ අර අපි කියන්නේ අපේ තියෙන රෝම කූප කෙලින්නවා කියලා අන්න ඒ වගේ ඒ කියන්නේ පුදුමාකාර නැවුම් අදහස උන් බය නැතුව කතා කරනවා. ඒ කියන්නේ උන් අර ජාතියක් විදිහට මේක DNA එක උන් ඇතුළට දාගෙන තියෙනවා. මම හිතන්නේ අපිත් රටවල් විදිහට ඒ කියන්නේ අද වෙනකොට ඒක ඉන්දියාව හොඳටම වෙමින් පවතිනවා. මොකද ඉන්දියාව ගත්තොත් එහෙම 2021 වෙනකම් මුළු ඉතිහාසෙම ගත්තොත් එහෙම ඉන්දියාවේ බිහි වෙලා තියෙන යුනිකෝන් කම්පනීස් කියන්නේ බිලියන් ඩොලර් කම්පනීස් බිහි වෙලා තියෙන්නේ 41යි. නමුත් 2021 ඇතුළත පහුගිය අවුරුද්දේ ඇතුළත යුනිකෝන් කම්පනීස් 44ක් ඉන්දියාව බිහි කරලා තියෙනවා. හේතුව මොකද්ද? පහුගිය අවුරුදු 20 පුරාවට මුන්ට පුළුවන් වෙලා තියෙනවා උන්ට ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ කියන DNA එක ඔවුන්ගේ සමාජය ඇතුළත ඇති කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක්, ජාතික වැඩපිළිවෙලක් අපි කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම කුඩා රජයක් අපි බලාපොරොත්තු වෙන අපි මේ කරන හැම වෙලෙම අපිට දැවැන්ත රාජ්‍යයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. හැබැයි අපිට ඒකට දැවැන්ත රජයක් අවශ්‍ය නැහැ. රජය පුළුවන් තරම් කුඩා විය යුතුයි. රජයේ තිබිය යුත්තේ රටේ තියෙන ප්‍රතිපත්ති සම්පාදනයට සහ නීති සම්පාදනයට සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් රට ශක්තිමත් රාජ්‍ය බවට පත් කිරීමට කියන එක අපි දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම කැබිනට් එක ගත්තොත් එහෙම අපි විශ්වාස කරනවා උන් අනිවාර්යයෙන්ම accountable වෙන්න ඕනේ ජුඩිෂරි and පාර්ලිමේන්තු එක දෙකටම. අපි අතනම ප්‍රොපෝස් කරන්නේ ඉතාමත් ප්‍රොග්‍රෙසිව් අදහසක්. ඒ කියන්නේ අපි කියන්නේ කැබිනට් එකට එන්න ඕනේ පාර්ලිමේන්තු එකේ ඉන්න ඇත්ත නෙමේ. කිසිම ප්‍රශ්නයක් නැහැ පිටින් කට්ටිය. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් වල එහෙම නැත්නම් එක එක සෙක්ටර්ස් වල හොඳට perform කරලා තියෙන අය ඒ කැබිනට් පෝර්ට්ෆෝලියෝස් දීලා ඒගොල්ලන්ව වෙනම KPI විදිහට මොනිටර් කරලා ඒගොල්ලන් හොඳ නම් ඒකට අවශ්‍ය කරන රිවෝඩ්ස් දීලා ඊට පස්සේ ඒගොල්ලෝ වැරදි කරනවා නම් අනිවාර්යෙන් ඒකට අවශ්‍ය කරන පියවරත් අරගෙන ඔවුන්ගේ performance මොනිටර් කරන එක අනිවාර්යෙන් සිදු වෙ යුතුමයි. මොකද ඒ තුලින් විතරයි මම හිතන්නේ රටකට ඒ කියන්නේ රාජ්‍යයකට ඔවුන්ගේ performance වැඩි කරගෙන මේ අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ගොඩනැගීමේදී අපිට ඒ කියන්නේ රජයේ කාර්යභාරය කරගෙන යාමට පුළුවන් වෙන්නේ. ඒ වගේම රජය ගන්නා තීන්දුව තියෙන අනිවාර්යයෙන්ම දත්න මත පදනම් විය යුතුමයි. මොකද දිගින් දිගටම පහුගිය ආසන්නතම උදාහරණ තමයි ඇත්තටම පහුගිය දවස්වල අර
කාබනික පොහොර පිළිබඳ ගත්ත වැරදි තීරණය ඔය හැම තීරණයක්ම වර්ධින්නේ නැහැ. මොකද හේතුව තමයි දත්ත මත පදනම් නොවු ජනප්‍රිය තීරණ ගන්න හින්දා. ඒකින්ද රජයක් විසිර ගන්නා තීරණවලදී අනිවාර්යයෙන්ම දත්ත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. අධ්‍යාපනයට આવොත් එහෙම අනිවාර්යයෙන්ම STEM education science technology engineering maths කියන එකට අපි මේ බලාපොරොත්තු වෙන ඒ කියන්නේ තාක්ෂණය හා බැඳුණු technology and research driven economy එකක් හදනවා නම් STEM education එක අනිවාර්යයෙන්ම අපි රටේ ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒකත් එක්කම ක්‍රියේටිවිටි කියන එකත් අනිවාර්යෙන් හැදිය යුතුමයි. මොකද දැනට ලෝකයේ ට්‍රෙන්ඩ් එක තමයි මේ යන ටෙක්නොලොජි එකත් එක්ක 2045 2050 වෙනකොට ලෝකේ තියෙන ගොඩාක් රැකියාවන්, ඒ කියන්නේ තාක්ෂණය හා බැඳුණු රැකියාවන්, තාක්ෂණයේ තියෙන විප්ලවයත් එක්ක ගොඩක් ඒවා ඔටෝනොමස් සහ රොබොටික්ස් වලින් ඒ කියන්නේ විශ්වාස කරනවා ඒ කියන්නේ ඒ වලින් ඩිප්ලොයි වෙයි කියලා. ඒකත් එක්ක ගොඩක් පුද්ගලයන්ට තමන්ගේ රැකියාව කියන එක කරන්න සිද්ධ වෙන්නේ ක්‍රියේටිවිටි එකත් එක්ක. ඒකෙන් අනිවාර්යයෙන්ම ඒ ක්‍රියේටිවිටි පැත්තෙන් අවශ්‍ය කරන කන්ටෙන්ට් ක්‍රියේෂන් සහ අනිකුත් සියලුම ක්‍රියේටිවිටි සම්බන්ධ අලුතෙන්ම ආර්ථිකයක්. මොකද 2030 වෙනකොට ඇත්තටම මේ ක්‍රියේටිවිටි ඉකොනොමික් කියන එක 1.2 ට්‍රිලියන් ඉකොනොමි එකක් වෙන්න යනවා. ඒකින් අනිවාර්යෙන් අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපේ තියෙන එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ස් එක රටේ කියන්නේ පුනර්ජනනීය බල ශක්තියන් විශේෂයෙන්ම ග්‍රීන් හයිඩ්‍රජන් වගේ පාවිච්චි කළා කොහොමද අපි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ඒ වගේම අපේ තාක්ෂණය, ඒ කියන්නේ අපේ කෘෂිකර්මය අපි තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ඉන්න ගොවියා කියන පුද්ගලයා අර අපි කියන්නේ අමුඩයක් ගහගෙන ඒ කියන්නේ දේශපාලන වාසිකෙන් අපි කියනවා මොකද මඩ සෝදාගත් කල ඔහු රජකමට සුදුසු කියලා. නමුත් කවදාවත් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අපි කියන්නේ අපේ රටේ ගොවීන් ඉන්න ඕනේ. අද වෙනකොට ඊශ්‍රායල එහෙම නැත්නම් ඉන්දියාවේ ඉන්න ගොවීන් වගේ. ඒ කියන්නේ ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ මේ පිළිබඳ හොඳ උගත්කමක් දැනුමක් තියෙන පුද්ගලයන්. ඔවුන්ගේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන තාක්ෂණය පාවිච්චි කරලා ඒ පිළිබඳ ඇති වෙළඳපොළ දැනුම පිළිබඳ පාවිච්චි කරලා අලුතෙන්ම ඒ කියන්නේ නව කෘෂි සංස්කෘතියක් අපේ රටේ ඇති වෙන්න ඕනේ. අද වෙනකොට මම හිතන්නේ අපේ රටේ 25% ලේබර් ෆෝස් එකෙන් කෘෂි කර්මාන්තේ ඉන්නවා. නමුත් 7%යි GDP එකට ඇත් වෙන්නේ. ඕක සම්පූර්ණයෙන් රිවර්ස් වෙන්න ඕනේ. මම හිතන්නේ අපේ රටේ කෘෂි කර්මාන්තේ ඉන්න ඕනේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉඳලා අපේ GDP එකේ විශාල වෙනකොට GDP එකේ percentage එකක් විදිහට ගන්නවල ප්‍රශ්නයක් නැහැ. හැබැයි රට ස්වයං පෝෂිත කරන්න රටේ ලේබර් ෆෝස් එකෙන් 10%කට වඩා අඩුවෙන් හිටියනම් ඇති කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ස්මාර්ට් මොබිලිටි කියන එක ඉතාමත් වැදගත්. මොකද අද රටේ මම හිතන්නේ එක තැනක ඉඳලා තව තැනකට යනකොට පුද්ගලයෙක්ට අවම වශයෙන් ඇවරේජ් වශයෙන් පැයකුත් විනාඩි 15ක් යනවා. මේක සාමාන්‍යයෙන් දියුණු රටවල විනාඩි 20ක් විතර තියෙන්නේ. ඒකෙන්ද ඒකට අවශ්‍ය කරන කියන්නේ ස්මාර්ට් මොබිලිටි එක විශේෂයෙන්ම අපේ තියෙන පුද්ගලික පොදු ප්‍රවාහන සේවය අනිවාර්යෙන්ම දියුණු කිරීමට අවශ්‍ය කරන සියලුම ජාතික ප්‍රතිපත්තිමය තීන්දුව අපි ගන්න ඕනේ. මොකද ඒ කනෙක්ටිවිටි එක, ඒ රිලයබිලිටි එක, සේෆ්ටි එක අපි අනිවාර්යෙන් හදලා දුන්නේ නැත්නම් අපේ කියන්නේ පුරවැසියන් විදියට ඒ වගේ දැවැන්ත ආර්ථිකයකට දායකත්වය දක්වන්න උන්ට අවශ්‍ය කරන මානසික පසුබිම සහ ඒ කායික ඒ කියන්නේ ශක්තිය අපිට හදලා දෙන්න බැරි වෙනවා. ඒකින්ද ඒ ගැනත් අපි අනිවාර්යෙන් අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් අපි අනිවාර්යෙන්ම true democracy එක කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත් අදින් විශ්වාස කරනවා. ඒ හරහා checks and balances තියෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ අතරේ සම්පූර්ණයෙන් මේ බල තුලනය තිබිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය කරන සමහරට ඒ කියන්නේ මොනවාද ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් කියනවා අනිවාර්යෙන් අපි බල ගන්වන්න ඕනෙමයි. ඒ වගේම diversity and inclusion සමානාත්මතාව සහ සාමූහිකත්වය කියන එක රාජ්‍ය මට්ටමේ ඉඳලා රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතන සෑමතැනකම අපි අනිවාර්යෙන්ම ප්‍රචලිත කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේම freedom of expression කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අපේ අතර සහ financial inclusion. ඒ කියන්නේ අද වෙනකොට ලංකාවේ මම හිතන්නේ 40කටත් 50කට අතර ප්‍රමාණයක් රටේ තියෙන මූල්‍ය පද්ධතියට ඔවුන්ට access නැහැ. ඒකද අනිවාර්යයෙන්ම ඔවුන් ඒකට අනුගත කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන digital payments වගේ ඒවා අපි අපේ රට තුළ ප්‍රචලිත කරන්න ඕනේ. මේවා මේ rocket science නෙමේ ලෝකයේ තියෙන ඕනෑම ඕන තරම් අපිට උදාහරණ තියෙනවා දියුණු වෙබින් පවතින රටවල්. දැන් කෙන්යා වගේ ගත්තොත් එහෙම 2009 තමයි M-Peso කියන මොබයිල් පේමන්ට් එක ඒගොල්ලෝ කරන්න පටන් ගත්තේ. අද වෙනකොට ඒගොල්ලන්ගේ ආර්ථිකයට විශේෂ, ඒ කියන්නේ ඉතාමත් විශාල රුකුලක් වෙලා තියෙනවා මේ M-Peso කියන ඩිජිටල් පේමන්ට් ප්ලැට්ෆෝම් එක. ඒ වගේ දේවල් තුලින් මේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියන එක අපේ සමාජයට අඳුන දීලා අපිට ඔවුන්ටත් රටේ ආර්ථිකයට, ඒ කියන්නේ අර දැනට මේ අපේ තියෙන මූල්‍ය පද්ධතින්ට එකතු වෙලා නැති සමාජ ස්තරයන් සියලු කට්ටිය අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ වැඩපිළිවෙල ඕකයි. සිංගියුලර් ශ්‍රී ලංකා කියන්නේ මොකද්ද? අපි ඇත්තටම ලෝකේ පුරාවට මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා ස්පේස් සයන්ටිස්ට්ලා ඉඳලා ඇකඩමික්ස් අය ඉඳලා ඉන්ඩස්ට්‍රි පර්ෆෝමන්ස් හොඳටම තියෙන ලෝකේ පිළිගත් පුද්ගලයන් රාශියක් අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා. මේ මෙතන මේ ඔබට මේ දකින්න ලැබෙන්නේ ඒකට ඒ අපි එක්ක ඉන්න කණ්ඩායමෙන් කොටසක් පමණයි. මේ වෙනකොට මේ රටේ අවශ්‍යතාවය ඉතාමත් තදින් මේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ හැමෝම විශ්වාස කරනවා දේශපාලනින් එළියට ගිහිල්ලා අපේ රට ගොඩ ගන්න නම් මේකට අනිවාර්යෙන්ම ඒකට
පුළුවන් ඒ පිළිබඳ අවධානයක් තියෙන ඒ පිළිබඳ ඇත්තටම ආදරයක් තියෙන සහ කැපකිරීමක් කරන්න පුළුවන් පුද්ගලයන් පිරිසක් එකතු වෙ යුතුයි කියලා. ඒතර අපේ විෂන් එක විදිහට අපි තියාගෙන ඉන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපි මේ කියන දැවැන්ත රාජ්‍ය හදන්න නම් අප රට ඇතුලේ ග්ලෝබල් චැම්පියන්ස්ලා අපිට බිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අද වෙනකොට ලංකාව ග්ලෝබලයිසේෂන් එක ඇතුලේ මුළු ලෝකෙටම බැඳලා ඉවරයි. ඒතකොට ලංකාව ඇතුලේ වෙන හැම ප්‍රශ්නයක්මත් ග්ලෝබල් problems. ඒකෙන් අනිවාර්යෙන් අපි මේක ඇතුලේ ඒවට solutions හොයනකොටත් ඒ solutions හොයන්න ඕනේ අපි global solutions. එතකොට ඒ global solutions හොයනවා නම් අපිට අනිවාර්යෙන්ම රටක් විදිහට පුළුවන් වෙන්න ඕනේ global champions හදන්න. ඉතින් අපේ vision එක අපේ ලංකාව ඇතුලේ අන්නේ වගේ global champions හදන්න පටන් ගන්න 2030 වෙනකොට 32 වෙනකොට අවුරුදු 10ක් ඇතුළත බිලියන 150කට ආර්ථිකයට යොමු කරන්න. ඒ වගේ මේකට අවශ්‍ය කරන මොඩල් එක විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ social responsible capitalism and republic democracy කියන මොඩල් එක. ඉතින් ඕක තමයි මේ කෙටි මේක ඇත්තටම අපිට ඕන තරම් දීර්ඝ වෙන වෙනම සෙක්ෂන් වලින් කතා කරන්න පුළුවන්. නමුත් අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල මේ රට හදන්න ඕකයි. මෙතනින් පස්සේ මම හිතන්නේ මම Q&A එකට අපි ෆෝරම් එක ඕපන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මංජු. මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ප්‍රධාන වේදිකාවේ අසුන් ගන්න කියලා ප්‍රශ්න වටය සඳහා. මංජු ප්‍රධාන වශයෙන්ම මාව ඇහෙනවද? මංජු ප්‍රධාන වශයෙන් මිනිත්තු 40ක කාලයක් ගත්තා ඔහුගේ ඉදිරිපත් කිරීම සඳහා. අපි තව මිනිත්තු 20ක කාලයක් තමයි තියෙන්නේ ප්‍රශ්න සඳහා. ප්‍රශ්න සඳහා කරුණාකරලා අත ඔසවන්න. එතකොට අපිට මයික්‍රොෆෝනය ලබා දෙන්න පුළුවන්. පළවෙනි අපිට මයික්‍රොෆෝනය ලබා දෙන අතරතුරදී මංජු මං කැමති පළවෙනි ප්‍රශ්නය යොමු කරන්න. මංජුගේ ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන කාරණා ගොඩක් තිබුණා. මම එකෙන් කිහිපයක් හඳුනගත්තා. එකක් තමයි මේ දුප්පත් ජනතාවට මේ ඔවුන්ට සේවය සපයන්න පුද්ගලික අංශයේ මැදිහත් වෙලා සහනාධාර ලබා දෙන ක්‍රමයක්. එතකොට මම කැමති ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා දැනගන්න. මොකද ඔබලත් අලුතෙන් දේශපාලනයට යනවා. ඔබලත් අලුත් ව්‍යාපාරයක්. එතකොට ඒ සඳහා ජනතාවගේ විශ්වාසය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙච්චර බලයක් තිබෙන රජයකටත් බැරි වෙලා තියෙනවා මේක හරි විදිහට බෙදා ගන්න. එතකොට සාමාන්‍ය පුද්ගලික අංශය මේක කොහොමද කරන්න කියලා පටන් ගන්න තැනින් මම කැමති පටන් ගන්න. දැනත් බොහොම ස්තුතියි ප්‍රශ්නය වලට. ඇත්තටම ඒක අපි විසඳුම ඉදිරිපත් කරනකොටම අපි කිව්වේ මේක ෂෝට් ටර්ම් අපේ තියෙන එක ෂෝට් ටර්ම් ස්ට්‍රැටජි එකක් විදියට. ඒ කියන්නේ අපි කියන්නේ මේ අපිට මේ රටක් බලා ගන්න පුළුවන් අවුරුදු 2-3 කියන එකනේ අපි කියන්නේ. ඊළඟ මාස 6 සහ අවුරුද්ද ඇතුළත අනිවාර්යයෙන්ම මේ යන දේශපාලන අස්ථාවරත් එක්ක රජයකට ඔවුන්ගේ අපි පැහැදිලිව දකිනවානේ මේ පහුගිය මාසෙ ගත්තොත් එහෙම අපේ තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ මේ අපේ රටේ මේ වෙලාවේ ඇතිලා තියෙන මේ දවන්ත ප්‍රශ්න ගැනවත් නෙමෙයි කතා කරන්නේ. මේ බල තුලණයට අවශ්‍ය කරන ඔලුගෙඩි හුමාරු පිළිබඳ කතා කරනවා මිසක් මේ වගේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකෙන්ද අපි අනිවාර්යයෙන්ම අපි දන්නවා ඊළඟ මාස 6 සහ අවුරුද්ද ඇතුළත මේ රටේ ඇති වෙන නියමිත ආහාර අර්බුදය සහ ඒ කියන්නේ බෙහෙත් අර්බුදය ඇතිවීමට නියමිතයි. එතකොට අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඔව්. එතකොට අපි කියන්නේ මේ රටම බලා ගන්නවා කියලා නෙමෙයි. අපේ රටේ තියෙන marginalized communities අපිත් එක්ක මට දැන් මේ වෙලාවේ නම කියන්න බෑ. නමුත් අනිවාර්යයෙන්ම ඉදිරි දවස් 3-4 ඇතුළත ඔබට දැනගන්න පුළුවන් වෙයි ලංකාවේ තියෙන දැවැන්තම සහ ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉතාමත් දැවැන්තම ආයතන දෙකක් ඇත්තටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැනටත් ඔවුන් ග්‍රාමීය මට්ටමේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. අපි විසින් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම උන්ට ඒකට අවශ්‍ය කරන තව අර ඔෆිෂියල් පුෂ් එකක් අපි ලබා දෙනවා. මොකද අපිට අපේ තියෙන විදේශ සම්බන්ධතා සහ අපිත් එක්ක වැඩ කරන විදේශ රටවල් ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කැමැත්තෙන් ඉන්නවා මේකට උදව් කරන්න, දායකත්වය ලබා දෙන්න. ඒ වගේම මේකත් මේ අපි මේ පටන් ගන්න ක්‍රයිසිස් මැනේජ්මන්ට් සෙන්ටර් එකත් එක්ක යුනයිටඩ් නේෂන්ස් එක එතකොට UNDP එක ඔය වගේ රාජ්‍ය නොවන සංවිධාන විශාල ගණනාවකට අපි දැන් මේ වෙලාවේ කතා කරගෙන යනවා. අපිට හැකි පමණින් මම එක කිව්වා අපිට හැකි පමණින් රජයට වඩා අනිවාර්යෙන්ම සිවිල් පුරවැසියන් විදිහට අපිට හැකි පමණින් අපේ රටේ තියෙන marginalized communities වලට අවශ්‍ය කරන ආහාර සහ බෙහෙත් ටික ඊළඟ මාස 6 සහ මාස 12 ඇතුළත උපරිමයෙන් අපි කරගෙන යනවා. මොකද මම හිතන්නේ පුරවැසියන් වශයෙන් ඒක අපේ යුතුකම. හොඳයි. ප්‍රශ්න තිබෙන කට්ටිය අත උස්සන්න අපිට එතකොට ලබා දෙන්න පුළුවන්. ඔබතුමා ප්‍රශ්න අහන්න. කෙටියෙන්. මේ නිවැරදි දත්ත සහ සංඛ්‍යා ලේඛන අවශ්‍ය නැද්ද රටක් සංවර්ධනය කිරීමේදී? උදාහරණයකට ගත්තොත් අපි දන්නවද අද ලංකාවේ කොච්චර කුඹුරු වගා කරනවද? කොච්චර අස්වැන්නක් එනවද? මොකද කුඹුරු පරණ සමහර ඒවා වී වගාවෙන් අයින් වෙලා වටු හිටවනවා. ඒකට හැබැයි දන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්නේත් නැහැ. මහ බැංකුව දන්නේත් නැහැ. පරණ ලිස්ට් එකේ තියෙන මේ කුඹුරු ප්‍රමාණයම තමයි කියන්නේ. බොහොම ස්තුතියි. හරි. සරලම හරියටම අපිට මම තව ප්‍රශ්න කිහිපයක් ගන්නද මංජු? එතකොට එකපාර උත්තර ලබා දෙන්න පුළුවන්. තව ප්‍රශ්න මයික්‍රොෆෝන් එකේ තියෙන. ඔව්. මට ගොඩක් ප්‍රශ්න තියෙනවා මොකද බොහොම ස්ට්‍රක්චර්ඩ් විදිහට ඩීටේල් ප්‍රසන්ටේෂන් එකක් තිබුණු හින්දා. නමුත් මම පළවෙනි මගේ වැදගත්ම ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මේකෙන් අනිත් දේවල් ක්ලියර් වෙයි. මේ හැදෙන සහනාධාර දෙන
ප්ලට්ෆෝම් එක වගේ ආධාර හෝ යම් කිසි විදිහක සහන දෙන මේ ප්ලට්ෆෝම් එක ඇතුලේ නෙට්වර්ක් එකක් හැදෙනවා, මිනිස්සු හැදෙනවා, ඒවා ඇතුලේ ඩේටා කලෙක්ට් වෙනවා. අපි මේ කතා කරන්නේ ඔයගොල්ලෝ පැහැදිලිවම ඩිජිටල් ටෙක්නොලොජිස් ගැන දන්න මූව්මන්ට් එකක්, ඕගනයිසේෂන් එකක්. ඒ වගේ ප්ලට්ෆෝම්ස් ඔයගොල්ලෝ දැනට ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලා කමියුනිටි එක ඇතුලේ හදලා තියෙනවා ලෙජිටිමේට් මූව්මන්ට් එක ඇතුලේ, පීපල්ස් මූව්මන්ට් එක ඇතුලේ ලෙජිටිමේට් බ්‍රෑන්ඩ්ස් හැදිලා තියෙනවා මේ මූව්මන්ට් එක සිංගුලාරිටි එක ඇතුලේ ඉන්න ගෲප්ස් ඇතුලෙන් SL vlogs වගේ. එතකොට මේ හැදෙන ඔයගොල්ලෝගේ සිංගුලාරිටි මූලික වෙලා හැදෙන මේ නෙට්වර්ක් එක ආපහු පරණ ක්‍රමේ වගේම මිනිස්සුන්ට සහනාධාර දෙන නෙට්වර්ක් එකක් සහ ඒකතුරු ඡන්ද ගන්න නෙට්වර්ක් එකක් නොවෙන්නේ කොහොමද? අංක 1. සහ ඒකේ දෙවෙනි එක ඒකේ data sovereignty, data වල අයිතිය, data කොහොමද මේ platforms open source ද ඒවා ඇතුලෙන් අලුත්ම capitalism එකක් හැදිලා වෙනවද කියන එක. පැහැදිලි. බොහොම ස්තුතියි. මංජුල අවස්ථාව. පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම දත්ත වැදගත් නැද්ද? ඉතාමත් වැදගත්. මම ඒක තමයි මම හිතනවා මගේ ප්‍රසන්ටේෂන් එකේ මම කියන්නේ කෙටි වශයෙන් ඉතාමත් කෙටි කාලයක් කරන මම පැහැදිලි කරා මේ දැන් ඔබට අපිට මේක ස්ක්‍රීන් එකට දාන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එක. මෙතන අපි සඳහන් කරන data driven decision making කියලා ඒක අනිවාර්යෙන්ම අපි යෝජනා කරන රජයක් ඇතුළත අපි පවත්වාගෙන යන රජයක් ඇතුළත ගන්නා සියලුම රාජ්‍ය තීන්දුව తీරන අනිවාර්යයෙන්ම දත්ත මත පදනම් විය යුතුමයි. ඒ දත්ත මත පදනම් නොවි ගන්නා තීන්දුව తీරන ඉතාමත් අසාර්ථකයි. මොකද ඒ වෙනකොට අපිට අද වෙනකොට ඒක පැහැදිලිව පේන්න තියෙනවා. හැබැයි ඒකෙදිත් අපි මේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ ගන්න දත්ත ඇත්තද කියන එක. සාමාන්‍යයෙන් අපි කියන්නේ garbage in garbage out කියලා වැරදි දත්ත මත පදනම් වෙලා තීරණ ගත්තොත් එහෙම ඒකෙන් අනිවාර්යෙන් අපිට මුණ දෙන්න වෙන්නේ ඩිසාස්ටර් එකක්. ඒකෙන්ද එතනදිත් අපි අනිවාර්යෙන් පරිස්සම් වෙනවා. ඒ දත්ත එන්නේ කොතනින්ද කියන එක. දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම මේ වගේ අර අපේ හදන්න යන මේ ක්‍රයිසිස් මැනේජ්මන්ට් සෙන්ටර් එකේදී data security පිළිබඳ ප්‍රශ්නේ සහ මේකත් තවදුරටත් අපි ඡන්ද ගන්න වැඩ පිළිවෙලද කියලා ඇත්තටම නැහැ. මොකද අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ජාතික අවශ්‍යතාවයක් විදිහට ඒක මත නම් කිසිම හේතුවක් නිසා අපි ඡන්ද දෙන්න එපා. සහ අපි මේක අපේ ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැහැ. අපි කරන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ක්‍රයිසිස් මැනේජ්මන්ට් සෙන්ටර් එක අපි හදන්නේ අපි දැනටත් අර සංවිධානගත වෙන්න අපි ගත වෙලා ඉන්න ඒ ආයතනයත් සමග ඒ කියන්නේ සහ අපිත් එක්ක ඉදිරියට වැඩ කරන්න පුළුවන් කැමති අයට අපි කියන්නේ අපි ඒකට මොකද කියන්නේ platform එකක් හදලා දෙනවා විතරයි. අඩුම ගානේ ඒකෙන් එන ඒකට ලබා දෙන අර donations ගන්න දේවල්ත් අපි කරන්නේ නැහැ. අපි ඒකට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් සහ ඒකට අවශ්‍ය කරන අර මධ්‍යගත සැලසුම් සහ logistics and supply chain වලට අවශ්‍ය කරන උදව් ටික අපි දෙනවා. එතකොට මේ අපිත් එක්ක වැඩ කරන්න එන්නේ දැනටත් මේක ගම් මට්ටමේ සහ කියන්නේ ග්‍රාමීය මට්ටමේ යම් කියන්නේ ස්තරවල ක්‍රියාත්මක වෙන ආයතන මේ නම මට කියන්න බෑ. නමුත් ඒ නම් කිව්වෙන් පස්සේ ඔයගලන්ට තේරෙයි ඇත්තටම මේක ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අවුරුදු ගානක් තිස්සේ මේක දේශපාලන ඇන්ගල් එකකින් නැතුව සමාජ සුබ සාධන විදිහට කරගෙන යන අය. ඒතර අපි ඇත්තටම මෙතන කරන්නේ මේ ඔක්කොම එකතු කරලා හදාගන්න මේ centralized කියන්නේ service center එකක් විතරයි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ මේ දත්ත පිළිබඳව ඒ දත්තවල සම්පූර්ණ අයිතියත් අපි තියාගන්නේ නැහැ. අපිට ඒක කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. අපි ඒකත් ඒ අපිත් එක්ක දැනට වැඩ කරන ඒ දැවැන්ත ආයතනයේ මොකද දැනටත් උන්ට ඒ වගේ දත්ත කපඩා තියෙනවා. උන් ඒක පවත්වාගෙන යයි. ඒකටත් අපි කිසිම අයිතියක් ගන්න නැහැ. අපි සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් අපේ අතේ තියෙන ධනෙ වේදම් කරගෙන අපේ මහන්සියෙන් කැපකිරීමෙන් කරනවා. මොකද මේ වෙලාවේ මේක ජාතික අවශ්‍යතාවයක්. මොකද මොනවා කරන්නත් කලින් අපේ රටේ මේ වෙලාවේ මාර්ජිනලයිස් කමියුනිටි එක අපි බේර ගන්න ඕනේ. මම ප්‍රශ්න වලට අවස්ථාව ලබා දෙන්න කලින් මගේ කෙටි ප්‍රශ්නයක් තියෙනවා මංජු. ඔබ කිව්වා මේ එනර්ජි මාකට් එක නිදහස් කිරීම පිළිබඳව. ඒක කොච්චර ප්‍රායෝගිකද? දැනටමත් ඉන්දියාව අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් යම්කිසි කතා බහක් තියෙනවා. අනිත් එක බොහෝ දෙනෙක්ට අදහසක් තියෙනවා මේ ගොඩක් ප්ලේයර්ස්ලට ඔපරේට් වෙන්න තරම් අපේ මාකට් එක පොඩි වැඩි කියලා. ඒකට මංජු මොකද දෙන උත්තරේ? මම ඊට පස්සේ ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. ඒතර එනර්ජි මාකට් එකේ මම හිතනවා ඔයාලට අදහස් කරේ ඇත්තටම පවර් නෙමෙයි කෙලින් එනර්ජි මාකට් එක. ෆුවල් මාකට් එක. හරි. අද වෙනකොට ලෝකේ තියෙන තෙල් මිලත් සමග සාමාන්‍යයෙන් අපිට මාසෙකට මිලියන 750ක විතර ඩොලර් මිලියන 750ක විතර අවශ්‍ය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලෝකේ තියෙන අනිත් රටවල් එක්ක ගත්තොත් එහෙම ඒ කියන්නේ මම උදාහරණයක් ගන්නකෝ. මම මගේ ආයෝජන බැංකුවරයෙක් විදිහට වැඩ කරනකොට මගේ හිටපු එක ක්ලයන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් දවසට ඩොලර් මේ බැරල් 3,30,000ක් ප්‍රොසෙස් කරනවා. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් බැරල් 90,000ක විතර තමයි ප්‍රොසෙස් වෙන්නේ. එතකොට මේ මිලියන 750ට ඔබගේ ප්‍රශ්නේ උනේ කොයිතරම් ප්‍රායෝගිකද අපි මේ කියන කතාව කියලා. ඉතින් මේ මාකට් එක පොඩි එකම තමයි අපි මේ දෙන සොලියුෂන් එකට මේක ප්‍රායෝගිකව වෙන්නේ. මොකද අපි කියන්නේ අපේ මේ SPV එකට අවශ්‍ය කරන්නේ මිලියන 750යි. මම මොකක් කරන්න පුළුවන් ප්‍රායෝගික විදියක් කියන්නම්කෝ. ක්‍රම දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි අපිට කියන්නේ අපි දැනටමත් හඳුනාගෙන තියෙනවා ඩොලර් and රුපියල් ඉන්ට්‍රස්ට් තියෙන ආයෝජකයන් කැමති මේ වගේ රජයට සම්බන්ධ නොවන SPV එකක් කරා මේ ආයෝජනය සිදු කරන්න. ඒකත් අතරින්නකෝ. ලංකාවේ රෙමිටන්සස් තියෙනවානේ. රෙමිටන්සස් තියෙන අයට අනිවාර්යයෙන්ම ලංකාවේ Tamante වෙන සල්ලි වලට යම්කිසි ආයෝජනයකට ප්‍රතිලාභයක් ගන්න කැමති මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපිට පුළුවන් කෙලින්ම ලංකාවේ රෙමිටන්සස් වල එවන අයට ඕන් එවන මුදල් වලින්
අපි හිතමු කවුරු හරි කෙනෙක් ඩොලර් ඩොලර් 1000ක් එවනවා කියලා. ඒ 1000න් කීයක් ඔහුට මේ වගේ SPV එකට තැන්පත් කරන්න පුළුවන්ද? මොකද අද වෙනකොට මිනිස්සු සෑහෙන දැනුවත් මේ වගේ දේවල් ගැන. එතකොට ඒක තුලින් අපිට එකතු කරන්න දේවල් මොකද මාසෙට මිලියන 500ක් ලංකාවට එනවා. හරි විදිහට ගියොත් එහෙම. එතකොට මිලියන 750ක SPV එකක් හදනවා කියන එක ඇත්තටම ඉතාමත් ප්‍රායෝගිකයි. සහ මේ crude intermediation කියන මොඩල් එක දානත් ලෝකේ හැම තැනම කියන්නේ තාමත් පහුගිය අවුරුදු 25 පුරාවට සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ කෙලින්ම ඒක තියෙන ඔය ෆයිනෑන්සිං එක ඔපරේෂන් එකත් එක්ක ගියාම තමයි මේක තියෙන ඒ කියන්නේ සියලුම ප්‍රශ්න ඇති වෙලා මේක මේ කියන්නේ මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට කියන්නේ බැංක්‍රප්සි කියන තත්ත්වයට යන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ රිෆයිනරියක් කියන්නේ ප්‍රයිස් ටේකර්ස්ලා දෙපැත්තෙම. ඒ කියන්නේ බොරතෙල් පැත්තෙනුයි රිෆයින් ප්‍රොඩක්ට්ස් පැත්තෙනුයි. ඉතින් ඒකින්ද ඒ උන්ගේ තියෙන ඒ සීමා සහිත පරාසය තුල උන්ට වැඩ කරන්න සිද්ධ වෙන හින්දා තමයි ගොඩක් වෙලාවට මේ රිෆයිනර්ස් බැංක්‍රප්ට් වෙන්නේ. සහයි ප්‍රොසෙස් එක. ඒකින්දම තමයි මේ ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියන මොඩල් එක ඇවිල්ලා තියෙන්නේ. මිලියන 750ක් කියන ඉතාමත් ප්‍රායෝගිකයි. අනිවාර්යයෙන්ම අපිට මාස 3ත් 6ත් ඇතුළත කාලයක තුල මේක ලංකාව තුළ එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඔබතුමාට අවස්ථාව. අයිබෝවන්. නැවතත් අර දත්ත පිළිබඳවත් ඒ වගේම සහනාධාර පිළිබඳවයි මගේ ප්‍රශ්න යොමු කරන්න කැමතියි. මොකද මැදෑරියේ ඔබතුමාගේ තව ප්‍රශ්නයක් ආවා. ඒකත් එක්ක ගිය එක. ඒකෙන් මංජුගේ ප්‍රසන්ටේෂන් එකේ කියවුණා දැනට තියෙන vulnerability identification නැත්නම් marginalized community identification එකේදී දැන් රජයේ පවත්වා යන ක්‍රමය ඒ තරම් සිටිස් නෑ කියලා වගේ තමයි අලුත් ව්‍යාපෘතිය ගැන ඉදිරිපත් කරා. ඒක මම අගය කරනවා. ඒක දැනට තියෙන ව්‍යාපෘතිය තමයි සමෘද්ධි කියන එක. ඒ වගේම දිලිඳුකම බලන විට අපිට ඒකේ අපිට urban sector, estate sector and rural sector කියලා sectorize තියෙනවා. ඒකෙන් දිලිඳුකම බලන විට ස්ටේට් සෙක්ටර් එකෙන් තමයි වැඩි තියෙන්නේ. නමුත් ඒක පිළියම වශයෙන් සමෘද්ධිය එක බලනකොට අර පැත්තේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒම අඩුපාඩුවක් තියෙනවා. යම්කිසි දැනට මම එතුමා කිව්වා මංජු කිව්වා දැන් කොහොමද කියන එක ළමන සත්‍ය බලා ගන්න පුළුවන් කියලා. අඩුම ගානේ මේ මොහොතේදී ඔබතුමන්ලා සකස් කරලා තියෙන ක්‍රයිටීරියා මොනවද කියන අඩුම ගානේ දැනගන්න පුළුවන් වේවිද කියලා. හොඳයි. බොහොම ස්තුතියි. මම මංජුට අවස්ථාව දෙන්න. තව ප්‍රශ්න තියෙනවද? ඔව්. මගේ ප්‍රශ්නය තමයි මම හිතන ඔබතුමාලා ඩේටා ඩ්‍රිවන් කියලා කියපු නිසා අර ප්‍රශ්නයම මම ඔබතුමාගෙන් ටිකක් සරල විදිහට අහනවා. ඒ තමයි මේ වල්නරබල් කියන එක ඔබතුමන්ලා හොයාගන්නේ කොහොමද? ඒක නිර්ණය කරන ඔබතුමාලාගේ ක්‍රයිටීරියා එක මොකක්ද? ඊළඟ ප්‍රශ්නය තමයි දැන් ඔබතුමන්ලා ව්‍යාපාරයක් නම් ඔබතුමාලා මූවමන්ට් එකක් නම් කොයි වෙලාවේද ඔබලා රජයක් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. හොඳයි. මංජු අවස්ථාව. ඔව්. පළවෙනි දේ අර ඒ කියන්නේ කොහොමද අපි අර marginalized and vulnerable communities අඳුරගන්නේ? ඒවල ක්‍රයිටීරියාස් මොනවද? ඒ ප්‍රශ්න ඒක තමයි හැමෝම ප්‍රශ්නේ. ඒ ඔක්කොම මම කියන එක අර අපිත් එක්ක මේ වැඩ කරන්න යන ඒ කියන්නේ ඒ රාජනීති සංවිධානය ඇතුලේ ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම සංවිධානයක්. ඔවුන් සතුව පහුගිය අවුරුදු 50 පුරාවටම ලංකාව පුරා ක්‍රියාත්මක වෙලා මේවල තියෙන ක්‍රයිටීරියාස් ඔය හැම දෙයක්ම ඔවුන් සතුව අද වෙනකොට තියෙනවා. සහ අපි මම කියන්නේ අපි මේ වීල් එක ආයතන ක්‍රීන්වෙන්ට් කරන්න යනව නෙමෙයි. අපි ඔවුන් සහ තවකුත් ඔවුන් වගේ ආයතන ගොඩක් අයට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් අපි සෙන්ටර් එකක් හදන එක තමයි කරන්නේ. ඒ තුලින් අපි ඉස්සෙල් කිව්වා වගේ ඒ සෙන්ටර් ලොජිස්ටික්ස් and supply chain management වල අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. ඒතකොට අපේ එක්ස්පර්ටීස් එන්නේ ඒකේ ක්‍රයිටීරියාස් හදන එකවත් ඒකේ තියෙන කමියුනිටිස් අඳුර ගන්න එකවත් නෙමෙයි. ඒ ඔක්කොම ඒගොල්ලෝ කරායින් පස්සේ ඒකට අවශ්‍ය කරන අර අනිකුත් කියන්නේ පහසුකම් ඔක්කොම මැදගත කරගන්න. අන්නේ පහසුකම් විතරයි අපි දෙන්නේ. ඒතකොට ඒ ප්‍රශ්න ටික ඕගොල්ලන්ගේ කියන්නේ ඒ ක්‍රයිටීරියාස් වගේ දේවල් ඔක්කොම අපි ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයි. තව දවස් 3-4ක් වගේ ඇතුළත මම කිව්වා වගේ අපි මේක ඔෆිෂියල් ලොන්ච් එක කරායින් පස්සේ මාධ්‍ය සාකච්ඡාවලදී සහ අපි ඉදිරිපත් කරන නිවුස් ලෙටර්ස් වලින් එහෙම ඒව ඔක්කොම ඔයගොල්ලන් දැනගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ ආයතන මොනවද කියලා දැනගත්තයින් පස්සේ මම හිතන්නේ ওই ප්‍රශ්න ගොඩක් නැති වෙලාත් යයි. දෙවෙනි ප්‍රශ්නේ වුණේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක්. අපේ දේශපාලන ඇත්තටම අපි ඒ ගැන සම්පූර්ණයෙන් හිතලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේවා පවතින ආණ්ඩු වලට වඩා ඇත්තටම පියවර දෙකක් තුනක් අපි ඉස්සරහින් හිතනවා. අපි මේ වැඩේ පටන් ගත්තේ මීට මාස ගණනාවකට කලින් ඇත්තටම ඔෆිෂියල් think tank එකක් විදිහට පටන් ගන්න. නමුත් අපිට දැන් අද වෙනකොට හොඳට තේරිලා තියෙනවා ඒ විදිහට කියලා කවදාවත් අපි මේ බලාපොරොත්තු වෙන දේවල් පොළවේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ දේශපාලන රාමුව නැත්තම්. ඒකට අවශ්‍ය කරන දේවල් වලට අවශ්‍ය කරන සාකච්ඡාවන් මේ වෙනකොට අපි කරගෙන යනවා. ඒකට අවශ්‍ය කරන දේශපාලන පක්ෂයක් අපි සමග අපි අනුගත වෙන්න. ඒ කියන්නේ මේ දැනට දේශපාලන තියෙන පක්ෂ නෙමෙයි ලංකාවේ දේශපාලන පක්ෂ ඕන තරම් තියෙනවා. ඒකට බොහොම ප්‍රායෝගික විදිහට ඒ පිළිබඳවත් අපි හිතලා ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි මම එකක් චුට්ටක් මතක් කරන්නම්. ඒ කියන්නේ මොන හරි වැඩක් පටන් ගන්නකොට 100% හැමදේම සම්පූර්ණ වෙලා පටන් ගන්න නැහැ. එහෙම පටන් ගන්න බෑ කිසිම ආයතනයක්වත් ව්‍යාපාරයක්වත් කිසිම දෙයක් පටන් ගන්න බෑ. අපි කොතනද දැනින් පටන් ගන්න ඕනේ. මං කියන්නේ අපිට ජෙනුයින් ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා නම් මං මීට මාස 3කට කලින් මෙතන ඉන්න බහුතර කිසිම කෙනෙක් මගේ 99%ක්ම සිංගලර් ශ්‍රී ලංකා කියන
සංවිධානය පිළිබඳව දැනගෙන හිටියෙත් නැහැ. නමුත් අද වෙනකොට අපිට පුළුවන් වුණා මෙතන තියෙන ලංකාවේ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂ තුනක් එක්ක හිට ගන්න. මොකද අපිත් එක්ක මේ වෙලාව රිප්‍රසන්ට් කරන එක පුද්ගලයෙක්වත් යම්කිසි ඒ කියන්නේ අපි ප්‍රතිරූප ගොඩනගා ගන්න අවශ්‍ය කරන ආයතනයක්වත් නෙමෙයි. ඒ කියන්නේ රාජ්‍ය අපේ රාජ්‍ය ශක්තිමත් රාජ්‍යයක් කිරීමට අවශ්‍යයි කියලා හිතන පුද්ගලයන් පුරවැසියන් ගණනාවක් අපිත් එක්ක ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෙලාවේ එකතු වෙමින් යනවා. ඒ ඇතුළත මම හිතන්නේ අපි මේ වෙනකොටත් ඇති කරගෙන තියෙන මේ ප්‍රෝග්‍රස් එක දියුණුව සහ ඉදිරියට අපි කරන්න යන වැඩ පිළිබඳ ඔවුන්ගේ තියෙන විශ්වාසය මත අපිට ඒ පින්මත් අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන් සහ ඒකට අවශ්‍ය කරන සහයෝගය මම හිතන්නේ ඕගොල්ලොත් අපිට දෙන්න ඕනේ. මොකද ඔබ විශ්වාස කරනවා නම් මේ වගේ වැඩ පිළිවෙලක් තමයි වෙන්න ඕනේ කියලා. මොකද මේක පුරවැසියන් විදියට පටන් ගත්ත දෙයක් නේ අපි ඔක්කොම. එහෙනම් මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටමත් ඒ වගකීම තියෙනවා. මට විතරක් නෙමෙයි. මොකද මමත් වෙන කිසිම දෙයක් බලාපොරොත්තුවකින් මේ වැඩේ පටන් ගත්ත නෙමෙයි. මට ඕනේ මම ඉපදුන රට, මම ඉගෙන ගත්ත රට, මම විදේශ රටක මගේ වෘත්තිය කරලා සාර්ථක වුණාට මේ රට ඇතුලේ යම්කිසි ලෙගසි එකක් හදන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒක හරි දුකයි. අපි එළියේ ඉඳලා බලනකොට මේ රට යන තැන දැක්කම හරි දුකයි. මම හිතන්නේ ඒක මට වගේම ඔබටත් දැනෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන පසුබිමක් මෙතන තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබත් ඒකට උදව් කරන්න ඕනේ. බොහොම ස්තුතියි. තා ප්‍රශ්න මොනවද තියෙන්නේ? ඔබතුමා අහන්න. මේ මයික්‍රොෆෝනයට අවස්ථාව ලබා දෙන්න තරහ නැතුව. හරි. දැන් ඇහෙනවා. ඇහෙනවා. මගේද? මේකට දීලා තියෙන්නේ. අනිත් දේශපාලන පක්ෂ ගත්තාම අපිට තොරතුරු තියෙනවා ඇනලයිස් කරන්න. ඒතර මම මේ යෝජනාවක් විදිහට කරන්නේ ඔබ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරාද ඔබේ ප්‍රතිපත්ති මාලාව ගැන. මොකද දැන් මේ සමහර දැන් අපි දැක්කා සමහර concept ඉන්ඩිවිජුවලිසම් කියන එක එහෙම ඒක එකපාරට අරන් එන්න පුළුවන් සමාජයක්ද අපි ගාව තියෙන්නේ. මොකද මේක කලෙක්ටිවිස්ට් සමාජයක් අවුරුදු 2000 ගාණක් තිස්සේ. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අනිත් එක ලිමිටඩ් බජට් එකක් එක්ක හොඳයි concepts හොඳයි digitalization එක යන හොඳ concepts තියෙනවා. නමුත් මේවා practically කරන්න යනකොට අපි දැකලා තියෙනවා දැන් මම හිතන්නේ චම්පකරණවක මහත්මයා ගැන එහෙම අපි කතා කරනකොට විදුලි මණ්ඩලේ මාෆියා ගැන අපි කතා කරනවා. මේ ඇතුළට ගිහිල්ලා මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇසෙස් කරලා ඕගොල්ලෝ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා රිස්ක් මැනේජ් කරන්නේ කොහොමද කියලා ඔකට එකතු කරා නම් මේ ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර තියෙනවා. බොහොම ස්තුතියි. තව ප්‍රශ්න තියෙනවද? අපිට අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමා ගන්න. මම අහන්න කැමතියි දැන් 2003 දී මට මතක ඇටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවා රිගේන් ශ්‍රී ලංකා කියලා වැඩසටහන. ඒකෙත් තිබ්බේ මේකෙත් ඔබතුමා කිව්ව කරුණු වල 80%ක් විතර ඒ ප්‍රෝග්‍රෑම් එකෙත් තිබුණා. නමුත් ඒක 2004 දී ආපහු ජනතාව ඒක පරාජය කළා. ඊට පස්සේ 2015 ඉඳන් 19 වෙනකන් ඒ කණ්ඩායමට බලය හම්බෙලා. නමුත් තාමත් රට තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. රට තියෙන්නේ අජාර මේ තාමත් දියුණු නැති මට්ටමකට. ඉතින් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් රට දියුණු වෙයි කියලා ඔබතුමා හිතන්නේ? ඒක එකක්. අනිත් එක තමයි ලිබරලයිසේෂන් ගැන කතා කරා. එතකොට දැන් ලංකාවේ කියන්නේ ගොඩක් ඉන්ඩස්ට්‍රීස් ලිබරලයිසේෂන් කළා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ටෙලිකොම් ගත්තත් ICT ගත්තත් හැම එකක්ම ලිබරලයිස්. නමුත් ඒවා එහෙම තියෙද්දි තාමත් අපි බලාපොරොත්තු වෙන දියුණු මට්ටමට ගිහිල්ලා නැහැ. උදාහරණයක් විදිහට ICT ගත්තාම 5 බිලියන් කතා කරනවා 2012 වගේ කාලේ ඉඳන් කතා කරනවා. නමුත් තාමත් 1 බිලියන් වගේ තැනක තියෙන්නේ. ඉතින් ඒක ලීඩර්ෂිප් එක නෙමෙයිද ප්‍රශ්නේ තියෙන්නේ? බොහොම ස්තුතියි. ලිබරලයිසේෂන් වලට. ඔබතුමාට අවස්ථාව තියෙනවා. පළවෙනි ප්‍රශ්න මම ගන්නම් ඉස්සෙල්ලාම ඇහුවේ ඒ කියන්නේ අපේ අර රිස්ක් ඇසෙස්මන්ට් කරලා තියෙනවද කියලා. එතකොට අර මම කතා කරපු අර ඉන්ඩිවිජුවලිසම් වගේ දේවල් ඒ ඔක්කොම අපි ඇතුළත් කරලා තියෙන අපේ ෂෝට් ටර්ම් සහ මීඩියම් ටර්ම් වලට නෙමෙයි. පැහැදිලිව මොකද මීඩියම් ටර්ම් එකට ගියත් අපි අත්‍තරම මෙතන සඳහන් කරේ ඊට වඩා බොහොම ස්පෙસિෆික් දේවල් ටිකක් කියන්නේ ඊළඟ අවුරුදු 3ත් 4ත් ඇතුළත කරන්න අවශ්‍ය දේවල් ඉතාමත් ස්පෙસિෆික් ඒවා විදිහට අපි මෙතන සඳහන් කරේ. අර ඉන්ඩිවිජුවලිසම් සහ අනිත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඇති අපි කතා කරන්නේ අපේ තියෙන අවුරුදු 10ක ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී. ඇත්තටම මේ වෙලාවේ අපේ මේ අපිත් එක්ක එකතුලා ඉන්න පොලිසි ටීම් එක සම්පූර්ණයෙන් මේ වෙලාවේ නිරත වෙමින් සිටින ඉතාමත් ඒ කියන්නේ අපේ ටීම්ස් ඇතුළත ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් අපි ආරක්ෂා කරගෙන විවිධ කමිටු හරහා
මේ අපි ඒක සඳහන් කරන ලද පිලර්ස් 20ට වෙන වෙනම අවුරුදු 10 පොලිසිස් ටික අපි හදාගෙන යනවා. අන්න ඒක ඇතුළේ තමයි ඔබ ඔය කියන දැන් මේ අපි මේ අපේ වෙබ්සයිට් එකට ගියාම මම හිතනවා ඔයගලන්ට පැහැදිලිව දකින්න පුළුවන් වෙයි අපි ඉදිරිපත් කරලා තියෙන අපේ දස අවුරුදු පොලිසි ඒ කියන්නේ පොලිසි ෆ්‍රේම්වර්ක් එක. ඒතකොට ඒකට අවශ්‍ය කරන සියලුම අවුරුදු 10 පොලිසි එක විස්තර සහිතව සියලු දෙම මේ වෙලාවේ ඒ කමිටි සරහා නිර්මාණය කරමින් සිටිනවා. අපේ බලාපොරොත්තුව තමයි ජූනි අන්තිම වෙනකොට තව මාස දෙකමාරක් වගේ ඇතුළත අනිවාර්යෙන්ම අපේ detailed national 10 year policy plan එකත් අපි එළියට දාන්න. අන්න ඒක ඇතුළතදී වා කියන ඔය risk assessment එකයි ඔක්කොම ඇතුළත ඇවිල්ලා සමහරට මේකේ තියෙන ගොඩක් දේවල් adjust වෙලා යන්න පුළුවන්. මොකද ඒක තමයි සිදුවේ යුත්තේ. නමුත් ඔබට අපේ වෙබ්සයිට් එකේ දකින්න තියෙන අතර මේ policy framework එක අපේ තියෙන social and economic model එක මෙන්න මේ 20 හරහා ගොඩනගනවා කියන එක තමයි සහ ඒකට අවශ්‍ය කරන සෑම පැරාමීටර්ස් අපි සඳහන් කරලා තියෙනවා. දැන් අපි මෙතන කතා කරපු දේවල් වගේ. නමුත් ඒකේ අර ෆයින් ටියුනින් එක අනිවාර්යයෙන්ම ඊළඟ මාස දෙකමාරක ඇතුළත ඇවිල්ලා ජූනි අන්තිම වෙනකොට අපේ නැෂනල් පොලිසි ප්ලෑන් එක අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ මේ මහත්මයා අපි කියපු අර රීග්‍රේන් ශ්‍රී ලංකා කියන එක මමත් ඒක දැකලා තිනවා. මම ඇත්තටම ඒකට අපි වෙනම අපි ඩිස්කෂන් එකක් වුණා යාම මම හිතන්නේ අපි කතා කරන ඒ වලින් ඩීටේල්ස් වලින් 40%ක්වත් එතන තියෙනවා කියලා. ඒකට අපි සම්පූර්ණයෙන් මම තාමත් කැමැත්තෙන් වෙනම ඒ කියන්නේ සංවාදයකට එන්න කැමතියි. සහ ඔවුන් ඔක්කොම මේවා අපිට ප්‍රධාන මම හිතන්නේ මෙතන අපි වෙනස දකින්නේ. ඒ හැම කෙනෙක්ම ලංකාවේ මෙතෙක්කල් දේශපාලනයට එපු හැමෝම මේ හැම දෙයක්ම එනාවේ ප්‍රතිරූප ගොඩනගා ගන්න සහ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් මත. මගේ නම් පෞද්ගලික මතය එකයි කවුරු කිව්වත් එහෙම නැහැ කියලා මම දැකපු ජාතික තලයේ නායකත්වයන් අද වෙනකොට බිහි වෙච්ච සියලුම දේවල් නම් වශයෙන් කියන්නත් පුළුවන්. මම දකින්නේ උන් කොච්චර හොඳ දේවල් කියාගෙන ආවත් ඔවුන් අවසානයේ බලයට පැමිණෙනයින් පස්සේ තමන්ගේ ප්‍රතිරූපය පවත්වාගෙන යාම සහ ඒ තමන්ගේ තියෙන දේශපාලන රාමුව පවත්වාගෙන යාම සඳහා පමණයි ඒවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු වුණේ. මම විශ්වාස කරන අපි කියන්නේ මම පෞද්ගලිකව මට දේශපාලනයේ අවුරුදු 20 තියෙන කිසිම අවශ්‍යතාවයක් නැහැ ආසාවක් නැහැ. නියම නායකයෙක් නම් නියම දේශපාලඥයෙක් නම් අවුරුදු 10ක් ඇති රටක් හරි පාත් එකට ගන්න. අවුරුදු 10ක්. මම කියන්නේ මේ වෙලාවේ හොඳම අවස්ථාව. ඒ කියන්නේ අපි වගේම තව මේ රටට ආදරේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු දිහා එච්චර සැකෙන් බලන්න එපා. මොකද මේ මිනිස්සු ඇත්තටම අපි මේ ලංකාවට ආදරෙයි. අපි ඔක්කොම මේ ලංකාව ඒ කියන්නේ මොනවා කරත් වැඩක් නැහැ අපිට එන්න ලංකාවක් නැත්තම් අන්තිමට අපි ඒ රට හදාගන්න එපා. එතකොට මම කියන්නේ අපේ මේ සංවිධානය හරහා කිසිසේත්ම පුද්ගල භාවයක්වත් ඒ කියන්නේ පුද්ගලයෙක් මේ හෝ ප්‍රතිරූපයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ අපි හදන්නේ සංවිධානයක් මොමන්ට් එකක් රට කියන්නේ ශ්‍රී ලංකාව කියන රට දැවැන්ත රාජ්‍යයක් කරා ගෙන යාමේදී ඒකෙදි මම කියන පුද්ගලයා එනවා යනවා වෙන්න පුළුවන් පුද්ගලයා එනවා යනවා වෙන්න පුළුවන් නමුත් මේ අපි මේ කියන මොමන්ට් එක අනිවාර්යෙන් ඉස්සරහට යන්න ඕනේ ඒක යනවා කියලා මට සෑහෙන විශ්වාසයක් තියෙනවා මොකද පහුගිය මාස 3 ඇතුළත අපිට තියෙන ප්‍රතිචාරات එක්ක අපිට පැහැදිලිව පේන්න දිනවා ඉතාමත් දැවැන්ත චරිත ඒ කියන්නේ ජෙනුයින්ලි ඒ කියන්නේ වෙන දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරපු අය හැමෝම මේ වෙලාව හිට ගන්න කියන්නේ එකම දේ තමයි මේ වෙලාවේ අපිට පක්ෂ දේශපාලනයක් කරන්න තරම් අපිට ෆෝට් කරන්න බෑ අනිවාර්යයෙන්ම මේ වගේ ජාතික දේශපාලනයක් කරා අපි අනිවාර්යයෙන් මේ රටේ මංජේ මහත්මයාගේ දෙවනි කොටස උනේ දැනටමත් ලිබරලයිස් කරලා තියෙන්නේ තවත් මොකද්ද ලිබරලයිස් කරන්න හදන්නේ කියන කොටසට මම හිතන්නේ ලංකාවේ මම දන්න විදිහට දත්තලිම කියනනම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ SOS for profits SOS තියෙනවා 300කට ආසන්න ප්‍රමාණයක් 285ක විතර දැනටත් තියෙනවා සරල උදාහරණයක් ගමුකෝ රජයේ ඉංජිනේරු සංස්ථාව එතකොට මම කියන මොකටද ඇයි අපි ඒ වගේ දේවල් තවදුරටත් රජයක පවත්වාගෙන යන්නේ මම කියන්නේ මොකක්ද අවශ්‍යතාවය මට කියන්න කෙනෙක් ඔය හැම එකක්ම ලංකාවේ තියෙන SOS වලින් 98%ක්ම දැනට තියෙන ඒවා ටිකක් තාමත් තියෙනනේ SOS 287කට ආසන්න ප්‍රමාණයක් ඒ ඔක්කොගෙමත් 97%ක්මත් කියන්නේ for profits කියලා හදලා තියෙනවා මම මේ කියන්නේ non profit ඒවා නෙමෙයි මම මේ කියන්නේ පොලිසිය ගැනවත් හොස්පිටල්ස් ගැනවත් ඒවා නෙමෙයි පාසල් නෙමෙයි for profits කියලා හදලා තියෙන SOS හැමදාම loss making නම් මං කියන්නේ කාර්ද පිස්සුනේ මොකක්ද ඒක තේරුම ඒක මේ වගේ දේවල් අවසානයක් තියෙන්න බෑ මොකද එහෙම දේවල් අවසාන වුනේ නැති හින්දානේ අපි මේ අද මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ අපි මේක වෙනස් කරේ නැත්තම් තේරුම් ගන්න මේකේ තියෙන දිගපළල තව අපි මේ අද ඉන තත්ත්වෙ හිටියොත් එහෙම තව දවස් 3කට එහාට අපේ රට ගෙනියන්න බෑ මිලියන 50කින් කොහොමද රටක් ගෙනියන්නේ කවුද උදව් කරන්නේ ඉන්දියාව විතරයි දැනට අපි ලයිෆ් ලයින් එක දීලා තියෙන්නේ ඒ දෙන්නෙත් වෙන මොකුත් හින්දා නෙමෙයි ඇත්තම කතාව උන්ට මේක මේලා අතාරින්න මේක හරි කරදරයක් උන්ට අතාරින්න පුළුවන් නමුත් අතාරියොත් එහෙම උන්ට බලාපොරොත්තු වෙන උන්ගේ කන්ට්‍රෝල් එකට ගන්න බැරි දේශපාලන නායකත්වයක් ආවොත් එහෙම ඒක ඒ කියන්නේ කලාපීය වශයෙන් උන්ට බලපානවා ඒකින්ද උන් පුළුවන් තරම් try කරනවා තව ටිකක් හරි ලයිෆ් ලයින් එකක් දීලා මේ ඇතිවෙලා මේ අන්රෙස්ට් එකත් ඔක්කොමත් එක්ක යම් කිසි දේශපාලන අලුතෙන් එන දේශපාලන නායකත්වයක් එළියට ඒකත් සමග සුහද සාකච්ඡාවක් ගොඩනගාගෙන ඔන්න අපි කම්ෆර්ටබල් වුණාන් පස්සේ දැන් අපිට පුළුවන් මේක ප්ලග් එක ගලවන්න කියන තත්ත්වයේ තමයි වුන් ඉන්නේ මේක තමයි මගේ පෞද්ගලික කියවීම ඒකෙන්ද අපි යථාර්ථය තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට තවදුරටත් ඕ වගේ කියන්නේ ගොඩක් පොඩි තැන් වලින් අපිට හිතන්න බෑ. මොකද ලංකාවේ තියෙන මේ වගේ දරුණු තත්ත්වයක. බොහොම ස්තුතියි මංජු වෙලාව ගිහිල්ලා ඉවරයි මට කලිනුත් කිව්වා ඉවර වුණාට පස්සේ වෙලාවට අනිවාර්යෙන් ඉවර කරන්න ඕන කියලා. මට සමා වෙන්න මොකද මේ
ඉක්මනට අහන්න එනවා. ඉක්මනට අහන්න. හරි. සිංගුලාරිටි ශ්‍රී ලංකා හැටියට ඔබ අද එළි දකින දවස ලංකාවට ඔබගේ ලංකාව සම්බන්ධයෙන් ඇප්‍රෝච් එක අපි අද දැක්කේ. ඒතර ඒකෙදි ඇහිච්ච නැති එක කැලලක් තියෙනවා. ෂෝට් ටර්ම් ප්‍රයිසස් එක ගැන නෙවෙයි කතා කරන්නේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එක ඇතුළේ ඉකොනොමික් සෝෂල් ප්ලෑන් එකක් අපි ඉදිරිපත් කරේ. ඒකේ අද දක්වා රට මේ ක්‍රයිසිස් එකට එන්න මිනිසුන්ගේ චින්තනය බලපාලා තියෙනවා. ඒතර චින්තනය ගැන කතාවක් නැහැ. චින්තනය ගොඩනැගිච්ච විදිය සහ මේ දක්වා ආපු එක. ඔබ කියන තරම් මේක දරුණුයි තමයි. ඒ දරුණු වෙන්නේ මිනිස්සුන්ගේ චින්තනය ඇතුළේ තියෙන චින්තන ඩයිවර්සිටි එක. අහුවෙලත් නැහැ. ඒක හදන්න ඔබට තියෙන වැඩ පිළිවෙලක් නැහැ. ඔබ ගේන්නේ STEM එඩියුකේෂන් එක. STEM එඩියුකේෂන් එකට මේක හදන්න බෑ. ඒක ගැන හිතන්න ඕනේ. ඒ පැත්ත නැතුව ඕක කතා කරන්න එපා. වැඩක් නැහැ. බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ඔබ මම හිතන්නේ මගේ ප්‍රසන්ටේෂන් එකේ හොඳම කෑල්ල දැකලා නැහැ. මොකද ඊළඟ ස්ලයිඩ් එකේ පළවෙනි එක තමයි ක්‍රියේටිවිටි කියන එක. මම පැහැදිලිව කිව්වා ලෝක ඒ කියන්නේ ගෝලීය ආර්ථික ඒ කියන්නේ මේ යන තාක්ෂණික දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම ලෝකයේ බහුතරයක් කියන්නේ ඊළඟ අවුරුදු 25 2023 ඉඳලා 2045 දක්වා සිදුවන දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණයන් සහ විපර්යාසයන් සියලුම සිද්ධ වෙන්නේ ඒ කියන්නේ තාක්ෂණය හරහා. ඒතකොට ඒකට අවශ්‍ය කරන අපේ ශ්‍රම බලකාය හදාගෙන තමයි අපි STEM education තියාගන්නේ. හැබැයි එතනින් පස්සේ අනිවාර්යයෙන්ම එන්නේ ගොඩක් අයට මේ robotics වගේ දේවල්. ඒ කියන්නේ repetitive jobs ඔක්කොම autonomous ඒවාට ගියයින් පස්සේ මම පැහැදිලිව කිව්වා අනිවාර්යයෙන්ම creativity thinking කියන එක අනිවාර්යයෙන් මිනිසුන්ට තියෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අලුත් රැකියාවල් ඔක්කොම බිහි වෙන්නේ. අද වෙනකොට content creation කියන economy එක ගන්න. ඒක බිලියන 250ක ආර්ථිකයක්. ඊට පස්සේ ඒක ට්‍රිලියන් ඩොලර් ආර්ථිකයක්. මම මේ නම්බර වලින් කියන්නේ ඔයගලන්ට ඒ කියන්නේ ලෝක පසුබිම ඇතුළේ මේවා තේරුම් ගන්න ලේසි වෙන හින්දා. ඒතකොට මේ content creation කියන එක ඇතුළේ අනිවාර්යයෙන්ම ඒකත් ට්‍රිලියන් ඩොලර් ඉකොනොමියක් විතර හැදෙනවා. ඒක ඇතුළේ අනිවාර්යයෙන්ම ওই චින්තන විප්ලවය ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ තියෙන මේ කුසලතාව වර්ධනය විශේෂයෙන්ම මේ ක්‍රියේටිවිටි පැත්ත අනිවාර්යයෙන්ම අපි වර්ධනය කරන්න ඕනේ. STEM education එකට අනිවාර්යයෙන් ફોකස් එකක් දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන අර අපි මේ මෙකැනිසම් එක හදාගන්න. හැබැයි එතනින් පස්සේ අපි ඇති වෙන අපි යන සමාජයේ අපි ජීවත් වෙන්න නම් පිස්සු වෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම අපේ තියෙන ක්‍රියේටිවිටි එක අපි හදා ගන්න ඕනේ. ඒතර ඒකත් අර STEM education එකත් එක්ක සමගාමීවම අනිවාර්යයෙන්ම අපේ ක්‍රියේටිවිටි thinking කියන එක සහ ක්‍රියේටිවිටි කියන එක අනිවාර්යයෙන්ම අපේ පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අනිකුත් සියලුම ස්තරයන් වලදී තියෙන්න ඕන දෙයක්. බොහොම ස්තුතියි. මම දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඒ වුණාට මට ඔරලෝසුව නවත්ත ගන්න විදියක් නැහැ. මට තාම එච්චර බලතල නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා මංජුට. අපි විනාඩි 2ක අපි තේ ඇත්තරම එක පොඩ්ඩක් කැපුවා. ආයි තේ විවේකයක් එනවා. නමුත් අපි විනාඩි 2ක පොඩි ස්ට්‍රෙචින් බ්‍රේක් එකක් අරගෙන අපි 43 සේනාංකයට අවස්ථාව ලබා දෙනවා. මංජු බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රශ්න වලට.